පාවිච්චි කරලා කරන්න යන්නේ. හරිද? ඒකට උදාහරණයක් මම කරන්න කියලා කිව්ව homework try කරන්න කියලා 2017. ඒකට ඒක විශේෂ කැටගරියක් නේ අපි දන්නවා conservation of energy කියන්නේ ශක්ති සංස්කෘතිය දන්නවා. ඒක පාවිච්චි කරලා කොහොමද කරන්නේ කියලා. හරි. 2017 ගාන පොඩ්ඩක් කියවන්න. 2017 ගාන මුලින්ම තියෙනවා one end of a light elastic string of natural length A and modulus of velocity mg is attached to a fixed point O at a height 3a above smooth horizontal floor. හරිද? natural length A ඒ කියන එක A කියලා මාක් කර ගන්නවා lambda modulus of velocity ඒක mg මොකක් හරි ඉෂුවක් තියෙනවා කියන්නේ මයික් එකේ හරි බෝඩ් එකේ හරි ඊළඟට O කියන ෆික්ස් පොයින්ට් එකට මාක් කරලා තියෙන්නේ ෆ්ලෝ එකේ ඉඳන් 3. ඒක ඔයගොල්ලෝ දන්නවා මේකේ ෆිගර්ස් හරියට අඳ ගන්න ඕනේ නැත්නම් ඒ ලෙවල් එකත් මාක් කරලා මේ තියෙන නැචරල් ලෙන්ත් එක මේ තියෙන O ලෙවල් එක මේක පුරුදු වෙන්න. හරි. ඕගලන්ට කරලා එවන්න කියලා කිව්වා කීප දෙනෙක් කිව්වා. අනිත් අය එව්වේ නැහැ අපරාධේ. ඒ ඉවන එකේ වටිනාකම් තියෙනවනේ කියන්නේ. දෙයක් කිව්වම කරන්න. එතකොට මට තේරුම් ගන්න පුළුවන් මොන හරි දෙයක් තියෙනවා කියන්නේ. complete answer script එකක් ඕනේ නැහැ. ඒ කියන්නේ answer script එක බලාගෙන ලියලා යන්න පුළුවන්. copyright නෙමෙයි. ඕගලන්ට පුළුවන් දේවල් ලියන්න. පුළුවන් දේවල් කරලා එවුණා හරි. ඊට පස්සේ මේ natural length එක මේක A කියන එකට A ඊට පස්සේ flow එකක් තියෙනවා කියලා කියනවා මම පොඩ්ඩක් අර අපිට පල්ලෙන් මාක් කරන එක 3A වලින් තියෙනවා 3A වලින් ඒකවල මෙතන ඉඳන් මෙතන distance එක 2A එතන 2A මේ level එකත් අපි මාක් කරගන්න ඕනේ මොකක් හරි අකුරක් දාලා ඒක අපිට ලියන්න පහසු හරි එතකොට ඊට පස්සේ මොකද ඊට පස්සේ the other end is attached to a particle of mass m. The particle is placed near O and projected vertically down with speed root g. හරි ඒක අපි දන්න දෙයක්. මෙතන අරගෙන මෙයාට ඇටච් කරලා මෑස් එකක් m එක මෑස් එකක් ඇටච් කරලා O ගාවට අරගෙන පල්ලෙහාට ප්‍රොජෙක්ට් කරනවා. එතකොට මේ මුල් ටිකේදී තන්තුව ස්ලැග් වෙලා තියෙන්නේ නේ. තන්තුව ස්ලැග් වෙලා තියෙන්නේ පල්ලෙහාට ප්‍රොජෙක්ට් කරනවා ස්ක්වයර් රූට් GA හරි. එතකොට මේක අපි දන්න මේක අපි හැම වෙලේම ස්ටේෂන් එකේ ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන උඩින් මේ velocity එකක් දෙනවා. ප්‍රවේගයක් උඩින් සපයන. ඊට පස්සේ ඊළඟට show that the length of the string x satisfy the equation for x කියනවා and find the center of this simple harmonic motion. හරි මේකේ මේ show that the කියන්නේ අපිට මේකේ ප්‍රශ්න තියෙන්නේ කියන්නේ conservation energy part එකකුත් තියෙනවා ඊට අමතරව පළවෙනි කැලේ ඉක්ුත් කියලා F equal n මේ තමයි දාන්න වෙන්නේ. F equal n මේ තමයි දාන්න වෙන්නේ. එතකොට show that the length of the string x satisfy the equation. ඒක එතකොට length of the string. කොහෙද එතකොට අපි දන්නවා length එක measure කරන්න තැනක් තියෙනවා time එක measure කරන්න තැනක් තියෙනවා. හරි time එක 0 තැනයි length එක measure කරන්න පටන් ගන්න තැනයි. මේක length එක measure කරන්න කොහෙන්ද? length එක measure කරන්න කොහෙන්ද? මේ length එක measure කරලා තියෙන ඔය x කියන එක measure කරලා තියෙන කොහෙන්ද? ඕක කියවුවම තේරෙනවා. answer එකක් දෙන්න බෑ. කොහෙන්ද length එක measure කරලා තියෙන්නේ? පල්ලෙහා flow එක තියෙන්නේ. පල්ලෙහා flow එක length එක measure කරලා තියෙන්නේ කොහෙන්ද? මේක කියනවා show that the length of the string x satisfy the equation ඔහොම කියලා එහෙම කියලා කියනවා. ඒතර කොහේ ඉඳන්ද මේ length එක measure කරලා තියෙන්නේ? length of the string
string කියලා එකක් තියෙනව නේද? show that the length of the string satisfy the equation හැබැයි xk inequality එකක් දීලා තියෙනවා. xk inequality එකක් දීලා තියෙනවා. xk inequality එකක් දීලා තියෙනවා a 3a කියලා. හරිද? හැබැයි ඊට අමතරව කියනවා තන්තුවේ දිගනේ. තන්තුවේ දිග x කියලා අරගෙන කියන්නේ length of the string. string x කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ inequality එකක් දීලා තියෙනවා. අසමානතාවයකුත් දීලා තියෙනවා. a ට සමාන වෙන්නත් පුළුවන් 3a ට සමාන වෙන්න බෑ. 3a උත්තර සමානතාවක් උන දාලා නැහැ. කොහොමද? එතකොට අපි length එක measure කරන්නේ කොහේ ඉඳන් කියලාද අපිට ගන්න වෙන්නේ? කොහේ ඉඳන් කියලාද ගන්න වෙන්නේ? ඔව් අපිට මේක දැක්ක ගමන් නම් පේන්නේ x එක a වල ඉඳන් 3 වලට එනකම්. එතකොට x වලගේ a 3a. ඒතර ඇත්තටම මේ අපි මොනවා හරි එකක් දාන්නේ මොනවද? ඒ කියන්නේ අපි කියන්නේ f equal ma හරේ ජෙනරල් සිටුේෂන් එක මාක් කරනකොට SHM එක ගැන හිතන සම්තු ඇදිලා තියෙන අවස්ථාව. සම්තු ඇදිලා තියෙන අවස්ථාවේ මේ හරියේදී ජෙනරල් සිටුේෂන් එක මාක් කළා වැඩක් වෙන්නේ නැහැ නේ. මේ ඉඳන් මෙතනටම සර්ණය ඒකාකාරී. ඒතර ජෙනරල් සිටුේෂන් එක මාක් කරලා අපි ඒක නම් හදන්නේ නැහැ. වෘත්ත චලිතයේ ජෙනරල් සිටුේෂන් එක මාක් කරන සාධාරණ අවස්ථාවක්. ඒ අමතරව අපිට ජෙනරල් සිටුේෂන් එක මාක් කරන්න මේ SHM සරල අනුවර්තිතල්ටි. ඒකෙදී ඒක තන්තු ඇදිලා තියෙන අවස්ථාවක් අපි සලකනවා. අරකෙදී නම් තීට කෝණයක් හරි ඒ අදාළ කෝණයක් කැරකුණාට පස්සේ තියෙන ෆීචර්ස් තමයි වෘත්ත චලිතයේ ලකුණු කරන්නේ. තීට කෝණයක් කැරකුණාට පස්සේ. හරිද? ජෙනරල් සිටුේෂන් එක සාධාරණ අවස්ථාවක්. මේකේ තන්තු ඇදිලා තියෙන්න බෑ. ඒක තන්තු ඇදෙනව නේද? ඒට සමාන වීම අපි ඇදීම ආසන්න වශයෙන් ඇදීම ආරම්භ වෙන අවස්ථාව තමයි ඒට මේ ඒට සමාන වීම කියලා ගන්න තන්තු වේදික. ඊට පස්සේ 3යියට එනවා කියන මේ හරියට එනවා. එහෙනම් මේ තන්තුවේ දිගක් තියලා තියෙන නිසා මේ කාරණා කීපෙම අල්ල ගන්න ඕනේ. මේකෙන් එකපාරට මේකෙන් අල්ල ගන්න අමාරුයි inequality එකේ. හැබැයි ඒක උඩින් කියලා තියෙනවා තන්තුවේ දිග x වෙනවා විතර. තන්තුවේ දිග x වෙනවා කියලා කියන්නේ එහෙනම් තන්තුවේ දිග මහින් වෙන්නේ. තන්තුවේ දිග ඇදි දිගවත් ඒ අදාළ දිගවත් නෙමෙයි. කියන්නේ ඇදි දිග කියන්නේ පිටතියවත් එක්ස්ටෙන්ෂන් එකවත් නෙමෙයි තන්තුවේ දිග කියලා කියන්නේ. එහෙනම් තන්තුවේ දිග සම්පූර්ණ දිග මෙතනින් නම් එකට ගන්න තියෙන දේ තමයි මහින්. ඒක හරියට අවබෝධ කරගන්න ඕනේ ඕගොල්ලෝ. ඒ තැනින් තැන වෙනස් වෙනවා. තන්තුවේ දිගමයින ස්ථානය, length එක measure කරන place එක, time එක measure කරන place එක තැනින් තැන වෙනස් වෙනවා. ඒක අදාළ විදිහට දා ගන්න ඕනේ. හරි. අපි මෙතන දාන්නේ මෙතන තමයි ඉඳන් තමයි x දුරක් කියන්නේ. ඒතර x වල inequality satisfy වෙන්න ඕනේ. x වල අගය 3යියට අඩු වෙන්න ඕනේ. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. කියන්නේ තන්තුවේ ඇදිලා තියෙන අවස්ථාව තමයි කියන්නේ. ඔය හරිය මාක් මෙහෙ පල්ලෙහාට ගැහුවාම පල්ලෙහාට දැම්මම මෙතනට යනවා ඉලාස්ටික් ස්ට්‍රිං ගන්න. මේ ප්‍රත්‍යක්ෂ තන්තුවනේ ඒක ඇදෙනවනේ පල්ලෙහාට යනවා. එතකොට ඇදිලා තියෙන අවස්ථාවේදී බලලපු කරොත් පල්ලෙහාට mg තියෙනවා මෙයාගේ weight එක උඩට t එකක් තියෙනවා. ඒ ඇදි තන්තුවේ ආතතියක් තියෙනවා. ඊට අමතරව අපි දුරමයින්නවා උඩින් ඉඳලා ඒකත් අපි ලකුණු කරගමු. මෙතන ඉඳන් length එක measure කරනවා. හරිද? මෙයාට velocity එකක් තියෙනවා x dot ඊට අමතරව acceleration එකක් තියෙනවා x double. සාධාරණ අවස්ථාව මේක තමයි general situation. සාධාරණ අවස්ථාව. දැන් අපිට මේකේ අදාළ දේවල් ටික ලියා ගන්න ඕනේ. මුලින්ම මම මේ t එක තියෙන නිසා මෙතන පොඩ්ඩක් ඉල තියාගෙන තියෙන නිසා මම t එක ලියන්න. t equal lambda x මේ මතක තියාගන්න ෆෝමියුලා එක. මේ x මෙතනට අදාළ නැහැ. lambda x over a. lambda given දීලා තියෙනවා mg ඊළඟට තන්තුවේ ස්වභාවික දිග a මට කියන්න එක්ස්ටෙන්ෂන් එක මොකද්ද? මේ අවස්ථාවේ විතතිය මොකද්ද? මේ අවස්ථාවේ විතතිය මොකද්ද? මේ අවස්ථාවේ විතතිය මොකද්ද? විතතිය මොකද්ද? විතතිය කියන්නේ ඇදි දිග. කියන්න බෑ. කියන්නම් කිව්වා. ඔව් විතතිය කියලා කියන්නේ ඇදි දිග. ඒ කියන්නේ වැඩිපුර තියෙන දිග. මේ තියෙන x දැන් තියෙන දිග. ඒකෙන් අර ස්වභාවික දිග අඩු කරාට පස්සේ
එයා වැඩිපුර ඇදිච්ච දිගේ එනවා. එහෙනම් මෙතන අගේ එන්න ඕනේ x ඍණ a. x ඍණ a. ඒක හරි. ඒක හරි. ඊළඟට අපිට මෙතන f ma දාන්න කියලා තියෙන්නේ. f ma ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? මේ වෙලාවේදී කන්සර්වේෂන් එනර්ජි පාවිච්චි කරන්න පුළුවන්. ශක්ති සංසිඳන පාවිච්චි කරන්න පුළුවන්. මේ ගානේදී එතන අහන්නේ නෑ. මම පල්ලෙහායකදී අහන්නේ. අපි බලමු. එතකොට මේකේ කියන්නේ මුකුත් කියලා නෑ. show that the length of the x satisfy the equation කියලානේ. ඒක මුකුත් කියලා නැති නිසා මම f ma apply කරන්න. කියන්නේ conservation energy මුකුත් එම apply කරන්න කියලා තියෙද්දි පස්සේ මේකෙන් පස්සේ ඒ නිසා මම මේ අවස්ථාවට සාධාරණ අවස්ථාවට f සමාන ma දාන පාටිකල්. f සමාන ma f ma apply කරනවා පාටිකල්. apply f ma පාටිකල්. අංශුවටනේ අංශුව කියලා තියෙන්නේ. අංශුව හරි වස්තුව අංශුවට මේක ඇප්ලයි කරන හැබැයි මේ සාධාරණ අවස්ථාවට දාන්නේ. සාධාරණ අවස්ථාවට. මෙතන නෙමෙයි මෙන්න මේ සිටුේෂන් එකට දාන්න. හරි පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන්නේ. වේගයෙන් ඉක්මන හදාගමු අපි මේ ගොඩක් පාල්ස්වලදී පල්ලෙහාට දන කියලා නම් දාමු. පල්ලෙහාට දන කියලා නම් දාමු මේකේ mg e තියෙනවා. t එක කෙලින්ම අපි හොයාගෙන තියෙන නිසා මම මෙහා ඇප්ලයි කරනවා දැන්. වෙලා ගන්න නැතුව උඩට තියෙන්නේ mg over a x minus a mass එකෙන් acceleration එක අපි දන්නවා x double m අකුරක් හැම එකෙම cancel වෙනවා m අකුරක් හැම එකෙම cancel වෙනවා ඊට පස්සේ මම common denominator විදිහට a ගන්නවා a කියලා ගන්නවා g එකකුත් ගන්න පුළුවන් g එකට ගන්නවා මෙතන ගත්තාම මෙතන තියෙන්නේ a මෙතන a minus x plus a විදිහට x double ඔයාලට මම කිව්වා මේක කෙලින්ම directly x double dot equal omega එක එන්නේ නැත්තම් එකපාරටම x double dot සමාන ඍණ omega වර්ගයේ x එන්නේ නැත්තම් මේක කෙලින්ම එන්නේ කියෝ තියෙනවා directly එන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ මේක හදන්න ඕනේ මෙහෙම කෙලින්ම එන්නේ නැත්තම් ඕන හදන්න ඕනේ x double dot අර minus මොකක් හරි එක ඇතුලේ තියෙන්න ඕනේ x bracket එකකට තියෙන්න ඕනේ x ගේ coefficient එක එක වෙච්ච එක. ඒ විදිහට තියන්න. මේ උත්තර දීලා තියෙන උත්තරේ බලලා කරන්න පුළුවන්. ඒ විදිහට තියෙන්න. දැන් මේකේ coefficient එක ඍණ එකනේ. ඒක නිසා යා ධන කරලා ඍණ එකක් එළියට ගන්න. ඍණ එකක් එළියට ගන්න. x double dot මම මේකත් ලියනවා minus g over a minus g over මෙයාගේ නෑ 2a වුණා. ඒ කියන්නේ minus මේක හරිද බලන්න. මේක හරිද බලන්න. මෙයා මේකත් දැම්මම ඒක එනවා. මේක හරිද බලන්න. හරි නේද ඒක? හරි. ඒක හරි. ඊට පස්සේ කියනවා find the center of this simple harmonic motion. කේන්ද්‍රය අහනවා. අපි මෙහෙම දෙයක් කරගන්න ඕනි. තා පොඩ්ඩක් ගාන පොඩ්ඩක් කියවන්න. ගාන කියවුවාම පල්ලෙහා තියෙනවා capital X equal simple x minus 2a කියලා ගන්න කියලා. හරිද? කියලා ගන්න කියලා තියෙනවා. අපි මෙහෙම දෙයක් කරමු. හරි? print එක අහන්නේ this simple harmonic motion එක යනවා කියලා කියන්නේත් නැහැ. මේක හරි පැහැදිලි කරගන්න ඕනේ. මේ type එකට අපිට හදාගන්න කියලාත් නැහැ. මොකද පල්ලෙහාදී තමයි කියන්නේ. පල්ලෙහා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මම කලින් එක ගණක් කරලා තියෙනවා මේකෙන් මෙයාට හදනවා නම් මෙයාගෙන් මෙයාට හදා ගන්න ඕන නම් අපි දාන්න ඕනේ මෙන්න මෙයාට ආදේශය. සබ්ස්ටිටියුෂන් එකක් දාන්න ඕනේ. පොඩ්ඩක් ඉස්සර ගන්න මෙයාට ආදේශයක් දාන්න ඕනේ. ආදේශය දැම්මහම ඒක අපි ගත්තොත් y කියලා y equal x minus 2a කියලා ඊට පස්සේ ඩිෆරෙන්ෂියේට් කළාම මෙයා x ඩොට් වෙනවා y ඩිෆරෙන්ෂියේට් කළාම y ඩබල් ඩොට් වෙනවා. මේක තමයි ඊට පස්සේ අපි කියන්නේ මෙන්න මේක කියarran දෙන්නොද ඒක තමයි මේ සබ්ස්ටිටියුෂන් ආදේශයක් දාගන්න ඕන විදිහට තමයි මෙයාව හදාගත්තේ. ඒ සබ්ස්ටිටියුෂන් එක දාලා මේ පියවර ටික පාවිච්චි කරන්න ඕනේ මේ ටයිප් එක කියලා පෙන්නන්න. මෙහෙම කියන්න බෑනේ මේ ආකාරය කියලා. මේකෙත් මෙතනදි කියන්න බෑ මේ ආකාරය කියලා. ඇයි? මෙතනදි තනි x එකක් නෙමෙයි තියෙන්නේ x එක ඇතුලේ තව එකක් තියෙනවා. ඒතකොට එතනට ආදේශයක් දාන්න ඕනේ. හොඳට බලන්න හොඳට
ඒක පොයින්ට් අවුට් කරගන්න. කෙලින්ම ආව නැතුනොත් එතනට සබ්ඩිවිෂන් එක ආදේශයක් දානවා. මෙයා සමාන මේක කියලා. මෙහෙම අරන් පෙන්නන්න තියෙනවා. ඊට පස්සේ මෙයා මේ ආකාරය කියලා පෙන්නලා මේක මේ ටයිප් කියලා පෙන්නලා මෙයා සිම්පල් හාමොනික් මෝෂන් එක පර්ෆෝම් කරනවා කියලා කියන්න පුළුවන්. සරල අනුවර්තී චලිතක යදනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ගානේ තව ටිකක් කියවුවාම පල්ලෙහා කියනවා ඒ ආදේශය පාවිච්චි කරන්න කියලා. පල්ලෙහා කියන ආදේශය පාවිච්චි කරන්න කියලා සහ මේකේ සිම්පල් හාමොනික් මෝෂන් එක මොනවා කරන්නද? මෙයා සිම්පල් හාමොනික් මෝෂන් එක යදනවා කියලා පෙන්වන්න කියලා නෑ. එහෙම කියලා නෑ. මේකේ අහන්නේ find the center of the simple harmonic. මේ සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය. ඒත් අපි මෙතනින් පස්සේ සරල අනුවර්තී චලිතයක යදනවා කියලා ලියලා හරි මේක නිසා මේක ලියනවා කියලා නෙමෙයි සරල අනුවර්තී චලිතයක යදනවා කියලා ලියලා පාටිකල් එක මේ කැල කරන්නේ නෑ. හේතුව ඇයි? ඒක පල්ලෙහා අහන නිසා. හරියට තේරුම් ගන්න ලියා ගන්න. මේ කැල කරන්නේ නෑ මිසක්. ඇයි පල්ලෙහායි අහන නිසා. මෙතෙන්දි ලියනවා හරිනම් SHM perform කරනවා කියලා කියන්න ඕනේ නම් පෙන්වන්න ඕනවා මේ අපි characteristic equation එක ලාක්ෂණික සමීකරණ මේක ආදේශය දාලා ආයි ලියන්න ඕනේ මේක. එතනින් පස්සේ තමයි කියන්න ඕනේ SHM perform කරනවා. දැන් අපි අර පල්ලේ ආදේශය දාන්න ඕනේ නිසා සහ සරල අනුවර්තී චලිතයක යෙදෙනවා කියලා පෙන්වන්න කියලා නැති නිසා ප්‍රූව් කරන්න කියලා නැති නිසා අපි මෙතනින් පස්සේ නිකම්ම ලියනවා සරල අනුවර්තී චලිතයක යෙදෙනවා පාටිකල් එක සෙන්ට් එක මෙතනයි කියලා ලියනවා. හරි ඒක කරු. ඒක කොහොමද ලියන්නේ? විස්තරව කිව්වා ඇයි මේක කරන්නේ නැත්තේ කියන එක පැහැදිලිව තේරුම් ගන්න. මෙතනින් පස්සේ මම ලියනවා particle perform SHM x ලාගේ මෙහෙම තිබ්බොත් විතරයි. ඇයි මේ අපි ගත්තේ තන්තු මොන වෙලා තියෙන අවස්ථාවද? එක්ස්ටෙන්ඩ් වෙලා නැත්තම් ඇදලා තියෙන අවස්ථාවක් ගත්තේ. ඒතර ඒ කන්ඩිෂන් එක ලියන්න ඕනේ. perform SHM as long as ඇදි තන්තුවේ චලිතය සරල අනුවර්තී චලිතයක් වන අතර ඒ කේන්ද්‍රය නැත්තම් සෙන්ටර් එක කොහෙද තියෙන්නේ? සෙන්ටර් කිලිම තියෙන තැන කියන්න එපා. ඕගොල්ලෝ කියන්න මෙන්න මේ කන්ඩිෂන් එක කියන්න. සෙන්ටර් එකේදී මොකද්ද ආගියුමන්ට් එක x ඩබල් ඩොට් මොකක්ද ආගියුමන්ට් එක මොකක්ද අරක x ඩබල් ඩොට් 0 වෙනවා. at the center නේ. at the center. නැත්තම් කේන්ද්‍රයේදී x ඩබල් ඩොට් සමාන බිඳුව විය යුතුයි. x ඩබල් ඩොට් සමාන බිඳුව වෙනකොට මෙහා බිඳුව වෙනකොට මොකද වෙන්නේ? මෙහා බිඳුව වෙනකොට බිඳුව equal මෙයාට බිඳුව apply කරන්න minus DOA මේවා ඉක්මනට කරගන්න පුළුවන්. මම ආයි ඒතර ඔයගොල්ලෝ දන්නවා මේක බිඳුවක් වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් මේ කැල බිඳුවක් වෙන්න ඕනේ. මේ කැල බිඳුවක් වෙන්න ඕනේ. ඒක නිසා x minus 2a එක බිඳුවක් වෙනවා. x equal 2. ඒතර සෙන්ට් එක තියෙන්නේ x equal 2a. x equal 2a වල තමයි සෙන්ට් එක තියෙන්නේ. x equal 2a කොහෙද තියෙන්නේ? ලකුණු කරලා තියෙනවද බෝඩ් එකේ? නැහැ. බෝඩ් එකේ ලකුණු කරලා නැහැ. එහෙනම් බයස් වෙන්නේ නැති වෙන කියන්නේ මේක හරහා ගන්න එපා. පොඩ්ඩක් පල්ලෙහෙන් මම ලකුණු කර ගන්නවා මේ පල්ලෙහෙන් ලකුණු කර ගන්නවා. මෙතන ඉඳන් a distance එකකින් තමයි සෙන්ට් එක තියෙන්නේ. මම c අකුර පාවිච්චි කරනවා සෙන්ට් එක පෙන්න. මේ අකුරත් අපි මොකක් හරි දාගමු ඉස්සරහට ඕන වුණාම C අකුර දැන් පාවිච්චි කරන මේක ෆ්ලෝ එක C මෙතන මේක තමයි සෙන්ටර් එක තියෙන්නේ කේන්ද්‍රය. ඒක රූපය ඇඳලා පෙන්නන්න. ඒක විශේෂ මෙතන ගියගෙන ගන්න ඉතින් ජෙනරල් සිටුේෂන් එකේ. ජෙනරල් සිටුේෂන් එකට පල්ලෙන් හරි උඩින් හරි මාක් කරලා නැත්තම් මේ සෙන්ටර් එකේ තියෙන අවස්ථාව නෙමෙයි අපි ගත්තේ. සෙන්ටර් එකේ තියෙන අවස්ථාව නෙමෙයි සාධාරණ අවස්ථාවක් ගන්න. සෙන්ටර් එකේ තිබ්බම මේක බයස් වෙලානේ කියන්නේ. එක විශේෂ අවස්ථාවක් ස්පෙෂල් කේස් එකක් සෙන්ටර් එකේ තියෙනවා. ජෙනරල් සිටුේෂන් එකේදී බයස් නැති වෙන්නේ. ඒක තමයි මාක් කරලා සෙන්ට් එක හොයාගත්තා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා.
මම මේ සබ්ඩිවිෂන් එක දාන්න ගියේ නෑ මොකද පල්ලෙහාට ආයේ සබ්ඩිවිෂන් එක දාන්න කියලා තියෙනවා මම ඒක පැහැදිලි කරලා ආයේ සේව් කරනවා මම මෙසේජ් එක දැම්මේ සබ්ඩිවිෂන් එකක් දාන්න ගියේ නෑ හරිද ඒක මම පැහැදිලි කිරීම කළා ඇයි පල්ලෙහා සබ්ඩිවිෂන් එක පාවිච්චි කරන්න කියලා තියෙනවා සහ සල්ලානුවර්ති චරිතයේ කේන්ද්‍රය අහන්නේ ඒතර කේන්ද්‍රයේ අවශ්‍යතාවය මම ලිව්වා x=0 කියන එක මේක ආදේශයක් දාලා මම මේක මේ ලාක්ෂණික සමීකරණය කියලා පෙන්වන්න ගියේ නෑ කැරක්ටරිස්ටික් ඉක්වේෂන් කියලා පෙන්වන්න ගියේ නෑ පල්ලෙහාත් ආයි අහන නිසා පල්ලෙහායි අහන නිසා නැත්තම් අර විදිහට y සමාන කියලා අරන් කරන්න ඕන. ඔතනට නම් හරිද බලන්න පොඩ thumbs up එකක් දාන්න. ඔය ටික ඔතනට නම් හරිද? ඔතනට නිකන් හරිනම් thumbs up එකක් දාන්න. හරි. ඒක හරිනේ. ඊට පස්සේ අනිවාර්යයෙන් මතක තියාගන්න සෙන්ට් එක හරි ඇම්ප්ලිටියුඩ් එක හරි මොකක් හරියක් හොයාගත්තා නම් ඒ ෆිගර් එක ඒත් එක්කම යන්න. ෆිගර් එක දිගටම කන්ටිනියු වෙනවා. සරල අනුවර්තියකේ රූපය දිගටම කන්ටිනියු වෙන්න ඕනේ. අදාළ දත්ත හොයාගත්තන දත්තයක් ඒක මේකේ ලකුණු කිරීම අත්‍යවශ්‍යයි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා using the principle of conservation of energy for the downward motion of the particle until the first impact with the flow show that මෙහෙම ඉක්වේෂන් එකක් දීලා තිනවා ඒකේ මොනවාද velocity එක තමයි තියෙන්නේ velocity එක තමයි තියෙන්නේ අපිට velocity එකේ ඉක්වේෂන් එකක් අපි කියනවා මේ SHM එකට දාලා velocity ඉක්වේෂන් එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න එපා අපිට පාවිච්චි කරන්න කියන්නේ මේ අවස්ථාවේදී සම්පූර්ණ x වෙන අවස්ථාවේදී velocity එකට ඉක්වේෂන් එක ප්‍රවේගයට ඉක්වේෂන් එක පාවිච්චි කරන්න කියනවා මේ ශක්ති සංසිතිය conservation of energy පාවිච්චි කරනවා. හරි අපි ඒක කරමු. හැබැයි මේක මතක තියාගන්න අර මුලින් කිව්ව කාරණාව නෙමෙයි. මේකේ මේ F = ma plus conservation energy තියෙනවා. හරිද? මේක මතක තියාගන්න F = ma කැලලකුත් තියෙනවා. conservation energy තියෙනවා. ශක්ති සංසිතියක් තියෙනවා. ශක්ති සංසිතියයි F = ma දෙකේ එකතුවක් තමයි මේක අහන්නේ. සමහර ගණන් තියෙනවා F = ma විතරක් ඕනේ. සමහර ඒවා තියෙනවා මේකත් නැතුව conservation of energy වලින් විතරක් මේ හැම එකක්ම පෙන්වන්න පුළුවන්. අපි ඒ වගේ ගණනුත් කරමු ඊට පස්සේ. මේකේ F = ma දාලා අර ඉක්වේෂන් එක පෙන්වන්න කියනවා. ඊට පස්සේ එනර්ජි කැලලක් දාලා velocity ඉක්වේෂන් එක පෙන්වන්න කියනවා. මේ දෙකම මේකේ අහනවා. හරි? අපි conservation of energy දාමු ටක් ගාලා. conservation of energy පළවෙනි කැලල අපි කළා. conservation of energy ශක්ති සංසිතිය applying ශක්ති සංසිතියට අනුව එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා conservation of energy දානවා නම් අපිට දාන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න එක. දාන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. කොහොමද? එක තැනක එනර්ජි එක විතරක් අරගෙන එක තැනක විතරක් එනර්ජි එක අරන් හරි? හරි එක් අවස්ථාවක එනර්ජි එක විතරක් අරන් ශක්තිය විතරක් අරන් ඒක සමානයි මොකද? එක් තැනක ශක්තිය සමානයි තවත් තැනක ශක්තිය. හරි එතකොට ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනේ මේ එක්තැනක ශක්තිය සමාන තවත් තැනක ශක්තිය මේ ඉක්වේෂන් එක දානවා නම් conservation of energy දානවා නම් work එකක් වෙන force එකක් තියෙනවා නම් mechanical energy නෙමෙයි mechanical energy කියන්නේ අපි මොනවද කියන්නේ
kinetic energy එකයි චාලක ශක්තියයි විභව ශක්තියයි potential energy එකයි. මේ දෙක එකතු වෙන දෙපැත්ත සමාන කරන්න අවස්ථා දෙකක. ඕගලන්ට තව additional force එකක් තිබ්බොත් work එකක් කරන force එකක් තිබ්බොත් හරිද? work එකක් කරන force එකක් තිබ්බොත් අපිට mechanical energy apply කරන්න බෑ. conservation of mechanical energy. ඒ කියන්නේ potential energy plus kinetic energy දැන් දෙකේම equal කරන්න බෑ. හරිද? ඒ work එකක් කරන energy එක ඒ අදාළ තැනට එකතු කරන්න ඕනේ. ඒ අදාළ අවස්ථාවට එකතු කරන්න ඕනේ. කියන්නේ ඒ විභව ශක්තියයි චාලක ශක්තියයි හානි වෙලානේ work එක වෙන්නේ. ඒත් ඒක apply කරන්න ඕනේ. අපිට හම් වෙන පළවෙනි අවස්ථාව මේක අපිට. අපි හැම වෙලේම මේකෙදිට වෘත්ත චලිතයේදී හරිද? circular motion එකේදී අපි කරන්නේ mechanical energy. කියන්නේ work එකක් කරන එකම force එක මොන force විතරද? මොන force විතරද? gravitational force විතරයි. හරි. වෘත්ත බලය විතරයි. වෘත්ත ත්වරණ නිසා ඇති වෙන බලය විතරයි. මේ එකම force එක වෙන්නේ. ඒ නිසා mechanical energy තමයි එතනදී equal කරන්නේ. මෙතනදී mechanical energy නෙමෙයි. work එකක් කරන තව force එකක් තියෙනවා. ඒකත් අපි අදාළ කරගන්න ඕනේ. මම කිව්වේ මේ place දෙකකට සමාන කරලා ඔය conservation energy apply කරන්න පුළුවන්. නැත්තම් ඔයාලට තියෙන එක place එකක් විතරයි නා. එක place එකක් විතරයි නා. energy at one place නැත්නම් එක් තැනක ශක්තිය මොනවා කරන්න පුළුවන්ද? equal තව තැනක නැත්නම් එක place එකක් විතරයි නේද තියෙන්නේ. අපිට කරන්න මොකද මට මේකත් කියන්න හිතුනේ සමහර අවස්ථාවලදී එකත් අහන්න ඉඩ තියෙනවා. එක්තැනක ශක්තිය විතරක් ගත්තොත්. මේ එතකොට මේ පද්ධතිය මේ සිස්ටම් එකේ එනර්ජි සිස්ටම් එක ඇතුලේ තියෙන එනර්ජි එක හරිද? මේ සිස්ටම් එකේ එනර්ජි එක equal මොකක්ද කියලා අපි කියන්න පුළුවන්. තව ප්ලේස් දෙකක් නැත්තම් එක ප්ලේස් එකක් විතරක් තියෙනවා නම් equal මොකද්ද? මේ පැත්ත මොකක්ද කියන්න පුළුවන්. equal තව ප්ලේස් එකක් නැත්තම් මොකක්ද කියන්න පුළුවන්. සංකල්ප කියන්නේ equal constant හරිද? සමානයි constant නැත්නම් k constant නියතයක්. හොඳයි. එහෙමත් කරන්න පුළුවන්. ඒකත් ඔළුවේ තියාගන්න k කියලා නියතයි කියලා දාගන්න. ඒකත් ඔළුවේ තියාගන්න. හරි. ඔය ආකාර දෙකටම ඇප්ලයි කරන්න පුළුවන්. හරි. අපිට මේකෙදි places දෙකක් තියෙනවද? අවස්ථා දෙකක් තියෙනවද? ඔව්. මෙතන අවස්ථාව ගන්නවා. ඒක හරි. මේ අවස්ථාව general situation එකේ අවස්ථාවයි initial අවස්ථාව ගන්න පුළුවන්. initial energy එක. ඒතර මෙතන energy එකයි පල්ලෙහාට එනකොට gravitation විදිහට එන්නේ. කියන්නේ gravitational acceleration එකේ එන්නේ. ඊට පස්සේ මෙතනදී ඇදෙනවා. තන්තු ඇදෙනවා. ඊට පස්සේ මෙතන energy එකයි මෙතන energy එකයි equal කරන්න පුළුවන්. හැබැයි mechanical energy දාන්න බෑ. ඒ කියන්නේ potential energy kinetic energy සමාන කරන්න බෑ. ඇයි? මේ තන්තු ඇදෙනවනේ. කියන්නේ මෙතන force එකක් build up වෙනවනේ. මේ මෙයාගේ මේ චලිතයට විරුද්ධව against කියන්නේ motion එකට against force එකක් act වෙනවා. ඒකෙන් work එකක් වෙනවා. ඒ against වෙන work එකෙන් ඒ work එක නිසා මෙයාගේ system එකේ තියෙන energy එක මොනවා වෙනවද? energy එක අඩු වෙනවා. හරිද? එතන මම මේක කොහොමද equation එක දාන්න බලන්න හරියට පැහැදිලිව දා ගන්න ඕනේ. මම කරන වැඩේ මේකත් දාන්න පුළුවන්. මේ අවස්ථා ආකාර දෙකටම දාන්න පුළුවන්. අපිට places දෙකක් තියෙන නිසා මේ ඔක්කොම note down කරගන්න. මේ බලා ගන්න ඉන්න ගාම note down කරගන්න. මම note down කරන ගොඩක් ලොකු වෙලාවක් දෙන්නේ නැති නිසා. හරිද? එතකොට මට කරන්න පුළුවන් වැඩේ මේ සිටුේෂන් එකේ එනර්ජි එක සමාන කරන්න පුළුවන් සිටුේෂන් දෙකක් විදිහට. මම ලියනවා එනර්ජි at initial situation equal energy at general situation. As general situation.
පෙර ශක්තිය සමානයි සාධාරණ අවස්ථාවේ ශක්තිය. කොහොමද ලියන්නේ? පෙර ශක්තියයි සාධාරණ ශක්තිය ඒක ලිව්වා. හරි. දැන් එතකොට ඔයගොල්ලන්ට ශක්තියක් ලියනවා නම් අපි ගන්න ඕනේ විභව ශක්තියක් ගන්න ඕනේ. විභව ශක්තිය ලියනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම විභව ශක්තිය ශුන්‍ය මට්ටමක් තියෙන්න ඕනේ. එයාට රෙෆරන්ස් තමයි අනිත් ශක්තිය ලියන්නේ. අනිත් එනර්ජි ලියන්නේ. මොකද්ද මෙයාගේ විභව ශක්ති ශුන්‍ය මට්ටම? 0 level එක කොහෙද? විභව ශක්ති ශුන්‍ය මට්ටම potential energy 0 level එක මාක් කරන්න. ඒතර potential energy 0 level එක ඔයගොල්ලන්ට මේක මාක් කරන්න පුළුවන් මේ level එක. මේ level එක මාක් කරන්නත් පුළුවන්. මේක මාක් කරන්නත් පුළුවන්. මේක මාක් කරන්නත් පුළුවන්. එක කැලක් 0 වුණොත් ලේසිනේ. එක කැලක් 0 වුණොත් තියෙන නිසා මෙතනදී මේ පාටිකල් එක තියෙනවනේ. අංශු මේ හරි මෙතනදී තියෙනවනේ. ඒ නිසා මේ level එක potential energy 0 level එක කියලා ගන්නවා. potential energy 0 level එක විභව ශක්ති ශුන්‍ය මට්ටම මේක කියලා ගන්න. මෙයා ශුන්‍ය මට්ටම 0 level. එයාට රෙෆරන්ස් තමයි ලියන්නේ. හරි. පෙර ශක්තිය ලියන්න ඕනේ. මෙයා මේ අවස්ථාවේ සිස්ටම් එකේ එනර්ජි එක. මෙතන තියලා මෙහෙම රිලීස් කරන්නේ. පල්ලෙහාට වෙලොසිටි එකක් දෙනවා. ඊට මෙතන තියෙනවා ශක්තිය මොනවද තියෙන්නේ? විභව ශක්තිය නම් ශුන්‍යමයි. විභව ශක්තිය ශුන්‍යයි. විභව ශක්තිය නැත්නම් පොටෙන්ෂල් එනර්ජි එක බිඳුවයි. කයිනමැටික් එනර්ජි එක half m velocity එකේ ස්ක්වයර් එක. velocity එක තියෙන්නේ √g කියලා. එයාගේ ස්ක්වයර් කියලා කියන්නේ g. ඒක හරි. ඊට පස්සේ මෙතන එනර්ජි එක ලියන්න ඕනේ. මෙතන එනර්ජි එක ලියන්න ඕනේ. බලන්න මම කියන ඒවා හරිද කියලා. එනර්ජි එක ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? කොහොමද පොටෙන්ෂල් එනර්ජි එක ලියන්නේ? පොටෙන්ෂල් එනර්ජි කොහොමද ලියන්නේ? පොටෙන්ෂල් එනර්ජි කොහොමද ලියන්නේ? ඕගලන්ට මේකෙන් උඩ ධන විදිහට මේකෙන් පල්ලෙහා ඍණ විදිහට තියෙන්න ඕනේ. ඇයි? ඕගොල්ලෝ දන්නවා උඩට යන්න කියන්නේ 0 level එක උඩට යන තමයි පොටෙන්ෂල් එනර්ජි එක වැඩි. පල්ලෙහාදී පොටෙන්ෂල් එනර්ජි එක මයිනස් වෙනවා. ඒක මාරු ගන්න බෑ. ඒකේ ලකුණු සම්මුතිය මාරු ගන්න බෑ. ඒතර පල්ලෙහාදී මෙයා පල්ලෙහාට ගිහින් තියෙන්නේ. ඒතර මෙතනදී මෙයාගේ පොටෙන්ෂල් එනර්ජි එක මොකද්ද? මේ level එකට පල්ලෙහාන් තියෙන මයිනස් දුර කීයද? x mass එක m නේ. එහෙනම් මයිනස් mgx plus මේ වෙලාවේ velocity එකක් තියෙනවද? ඔව්. මෙයාගේ velocity එක මේ වෙලාවේදී අපිට මාක් කරන්න පුළුවන් දුර මැන්න විදිහට x dot කියලා. x dot කියලා. එහෙනම් මෙයාගේ kinetic energy එක ලියන්න පුළුවන් half m x dot square. හරිද ඔය ටික? ඔය ටික ලිව්වම හරිද? නෑනේ. ඇයි? මේ තන්තුව ඇදලා තියෙන නිසා එයාගේ මේ ඇදීම නිසා මෙයාගේ මොකද ස්ට්‍රින්ග් එකේ ස්ටෝර් වෙන එනර්ජි එක. ඒකට කියන්නේ අපි ඉලාස්ටික් පොටෙන්ෂල් එනර්ජි නැත්නම් වෘත්තීය විභව ශක්තිය. වික්‍රියතා විභව ශක්තිය. මොකද්ද ඒ කොම්පෝනන්ට් එක අතන්ට එන? මොකද්ද ඒ කොම්පෝනන්ට් එක අතන්ට එන? හරියට කියන්න බෑ. මෙතනට එන කොම්පෝනන්ට් එක මොකද්ද කියන්නේ? ස්ටෝර් වෙලා තියෙන එනර්ජි එක මේ ඉලාස්ටික් ස්ට්‍රින්ග් එකේ මේ තන්තුවේ ගබඩා වෙලා තියෙන ශක්තිය මට කියන්න මේ ඇදුන එක නිසා. ටක් ගාලා කියන්න. කියන්න ඕනේ. මොකද්ද තන්තුවේ ඇදුන නිසා ගබඩා වෙලා තියෙන ශක්තිය? ඒ කියන්නේ ඉලාස්ටික් පොටෙන්ෂල් එනර්ජි එක අහන්න. මතක නැද්ද? කියන්න පුළුවන් වෙන්න ඕනේ.
මේවනේ මේක අපි ස්ටෝර් එනර්ජි එක මම කොළපාරගෙන E කියලා ලිව්වොත් half into මොකද්ද half into lambda කියන්නේ මොකද්ද lambda කියලා කියන්නේ elastic modulus එක modulus of elastic ප්‍රත්‍යස්ථ මාපාංකය ඊට පස්සේ මේක වැඩි වෙන්න ඕනි හරිද ඔයගොල්ලන් හිතන්න පුළුවන් මේ ෆෝර්ස් එක මේක නාවේ මේ ෆෝර්ස් එක මේක ආවේ ඒක කොච්චර දුරක් වැඩි වෙන්න ඕනද මෙයාගේ එක්ස්ටෙන්ෂන් එක වැඩි වෙන්න ඕනේ එක්ස්ටෙන්ෂන් එක මේක එක්ස්ටෙන්ෂන් එක x කියලා අරන් තින් මේ ෆෝමියුලා එක ලියනකොට මේ ෆෝමියුලා එක ලියනකොට අපි මතක තියාගන්න එක එතන මේක x k වැඩි වෙන්න ඕනේ ෆෝර්ස් එක වැඩි කරන්න ඕනේ වර්ක් එක x k වැඩි වෙනවා ඒ කියන්නේ x වර්ගය වෙනවා ඒ දෙකේ මධ්‍යල්ල ගන්න ඕන නිසා භාගයක් කියලා ගන්නවා කියලා එහෙම මතක තියාගන්න පුළුවන් ඇත්තටම මේක ඉන්ටිග්‍රේෂන් වලින් වෙන්නේ අනුකලණයෙන් වෙන්නේ අපි පස්සේ කරමු අනුකලණයට ඕන භාගයක් කියන එක අපිට ලියන්න පුළුවන් f dx කියන්නේ ෆෝර්ස් එක වෙනස් වෙනවා නම් x එක දුරත් එක්ක වෙනස් වෙනවා නම් fx ඉතින් ලියන්න බෑ මේ කියන්නේ ඒකාකාර ෆෝර්ස් එකකින් වර්ක් එකක් වෙනවා ඒකාකාර ෆෝර්ස් එකකින් නෙමෙයි නම් වර්ක් එකක් වෙන්නේ මේක ලියන්න වෙන්නේ අනුකල f dx කියලා අපිට මේවා ලියන්න කියලා නෑ අපිට මේවා උගන්නන්න කියලා නෑ අපිට f dx විදිහට ඕන ලියන්න පුළුවන් ඔක්කොම එකතුව ගන්න ඕනේ වර්ක් ඒ ෆෝර්ස් එක තැන් තැනට වෙනස් වෙනවා ෆෝර්ස් එක තැන් තැනට වෙනස් වෙන නිසා හරිද එහෙම වුණොත් අපිට ඉන්ටිග්‍රේට් f ds කියලා තමයි ගන්න ඕනේ x එක f කියන එක වෙනස් වෙනවා f කියන කොන්ස්ටන්ට් නෙමෙයි නා හරිද f කියන කොන්ස්ටන්ට් නෙමෙයි නා නියත නෙමෙයි නා අපි මේක ලියන්නේ නියතයි නම් මේක මෙතනදී නියත නෑනේ මෙතනදී f එක වෙන එක t එක වෙන එක මෙතන t එක වෙන එක මෙතන t එක වෙන එක t තැන් තැනට වෙනස් වෙනවා මේ ඉතින් ඇදෙන ටිකේදී t එක තැන් තැනට වෙනස් වෙන නිසා අපිට ඒක මේ විදිහට අරන් ලියන්න බෑ ඒක අපි මධ්‍යන්නයක් ගන්නවා කියලා භාගයක් කරලා ලියනවා ඇත්තටම මේක x ගේ වර්ගයෙන් බෙදලා දෙකෙන් බෙදනවනේ අනුකලනය කරනකොට ඒ ක්‍රියාදාමයෙන් එන්නේ හරි අපිට මේ ෆෝමියුලා තිබ්බම ඇති මේක තමයි එක හැබැයි ඇප්ලයි කරනකොට මේක x කියලා කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න ඕනේ x කියන්නේ මොකද්ද විතතිය මේක විතතිය නැත්නම් එක්ස්ටෙන්ෂන් එක මේ වෙලාවේදී එක්ස්ටෙන්ෂන් එක මේ ටික වැඩි වුණ දිග ඒක කියන්නේ මේ සම්පූර්ණ දිගෙන් x ගේ නැචරල් ලෙන්ත් එක අඩු කරන්න ඕනේ ස්වභාවික දිග මේවා අපි කරලා තියෙන දැන් ගණන් කීපයක් කරලා නිසා ටග් ගාලා ලියන්න පුළුවන් x ඍණ a එයා x ඍණ a එහෙනම් මේක ලියන්න පුළුවන් භාගයයි lambda කියන්නේ mg x ඍණ a square x ඍණ a square හරි නේද එතන පේනව නේද බෝඩ් එක ක්ලියර් නේද OL එකක් එනවා සෝරි OA එකක් එනවා මෙතන OA එකක් එනවා මේකේ මං කෑල්ල ලියලා තිබ්බේ ඒක ලියලා තිබ්බනේ යට ඒක ලියා ගන්න lambda x over a into x energy equation එක ශක්ති සමීකරණය හරියද බලන්න හරිද ඔව් එතකොට මෙහෙම එකක් තියෙනවා දැන් අපි හිතමු ෆ්ලෝ එක එනර්ජි ලෙවල් එක 0 කියලා ගත්ත කියලා පොටෙන්ෂියල් එනර්ජි 0 එක ෆ්ලෝ එක කියලා ගත්ත කියලා හරිද ෆ්ලෝ එක එනර්ජි ලෙවල් 0 කියලා ගත්ත කියලා ෆ්ලෝ එක එනර්ජි ලෙවල් 0 එක ගත්තා නම් ෆ්ලෝ එක එනර්ජි ලෙවල් 0 එක කියලා ගත්තා නම් අපිට මොකද වෙන්නේ අපිට මේක කියලා ගත්තා නම් මෙයාගේ ලියන්න ඕනේ එනර්ජි එක මෙයාගේ එනර්ජි එක ලියන්න ඕනේ මෙයාගේ එනර්ජි එක ලියන්න මේ එනර්ජි එක ලියුවාම අපිට එන්නේ උඩින් තියෙන්නේ 3 sorry මේ කැලේ එහෙමම මෙතනට කැලක් එනවා potential energy 0 level එක මේක කියලා ගත්තාම මේ අවස්ථාවේදී potential energy එකක් තියෙනවා. මොකද්ද potential energy එක? potential levels එක 0 එක මේ level එක කියලා ගත්තොත්. විභව ශක්තිය බිඳුව කියන එක මේ level එක කියලා ගත්තොත් මෙතන විභව ශක්තියක් තියෙනවා. මොකද්ද විභව ශක්තිය? උඩන තියෙන මීට වඩා උඩින් තියෙන්නේ. ඒතර 3A. ඒක ලියන්න ඕනේ mg 3A කියලා. ඒතර මෙතන එනවා mg 3A කියලා එකක්. හරිද? ඊට පස්සේ මේක එහෙමම නේනවනේ. මේ කැලේ හැම වෙනවා මේකේ
මේකේ මොකද එන්නේ? මෙතන මේ mg3a කියලා එකක් කියනවා. අර කියනවා මෙන්න මේ height එක ලියන්න ඕන. මේ height එක ලියන්න ඕන. මේ height එක කියලා මේ height එක කියලා කියන්නේ 3a ඍණ x. 3a ඍණ x. ඒතර එක ලියන්න ඕනේ mg3a ඍණ x ධන. එතකොට mg3a කියන එක මේ පැත්තට ගත්තාම මේ පැත්තේ තිබු plus mg3a අර පැත්තේ තිබු plus mg3a කැපිලා ගිහින් ආයි ඍණ mgx එක මේ පැත්තේ තියෙනවා. කියන්නේ දෙක වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ තමයි වෙන්නේ. මම ඉක්මනට කිව්වේ ඒක තේරෙන්න ඕනේ කිව්වහම මේ පැත්තට එනර්ජි ලෙවල් එක 0 ලෙවල් එක මේක කියලා ගත්තොත් පොළව විභව ශක්තිය බිඳුවයි කියලා ගත්තොත් මේ පැත්තේ එනවා 3i mga මේ පැත්තේ එනවා mg වරහන් ඇතුළේ 3i ඍණ x මේක 3i ඍණ x නේ. ඒතර mg 3i මේ පැත්තට ගත්තාම අර mg 3i එක්ක කැපිලා ඍණ mgx එක ඉතුරු වෙනවා. හරි නේද? දෙකම එකයි. ඔව් මේක කියනවා ස්ට්‍රින්ග් කියන්නේ තව කියනවා ස්ට්‍රින්ග් එක ඇද්දෙන තැන. කියන්නේ මෙතනදී එනර්ජි එකයි මෙතනදී එනර්ජි එකයි කරන්න පුළුවන්ද කියලා ඒත් පුළුවන්. මෙයා මෙතනටම ආවට පස්සේ එනර්ජි එක. කියන්නේ මෙතන ඉඳන් මෙතනට එන්නේ ආයි මෙතන ඉඳන් මෙතන සිටුේෂන් මෙතනට ඇවිල්ලා මෙතන තන්තුව ඇදිලා මෙතනට එනවනේ. මේක පල්ලෙහාට ඇට ගියාම මෙතනට ඇවිල්ලා තන්තුව ඇදෙන ස්ථානය විතරනේ. ඒතර මෙතන මෙතන සිටුේෂන් එකත් කන්සර්වේෂන් ඔෆ් එනර්ජි මෙකැනිකල් එනර්ජි එකෙන් දාන්න පුළුවන් එක. පොටෙන්ෂියල් එනර්ජි කයිනටික් එනර්ජි ඊට පස්සේ මෙතනක් දාන්න පුළුවන්. තේරුමක් නැහැ. මේ දෙක එකපාරට ආයි මෙතන සිටුේෂන් එක හොයන්න එපා. මෙතන සිටුේෂන් එක ආයි හොයන්න එපා. අතර වැඩ කීපයක්. එතන ඒකට මාක්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙතන එකක් හොයන්න ගියොත්. හරි. මේ සිටුේෂන් එකෙන් මුකුත් අපි හොයලා නැහැ. මේ සිටුේෂන් එක හොයන්න හැබැයි හොයන්න කියයි දන්නේ ඉස්සරහට ඕනි වෙයි සමහර විට. මේ සිටුේෂන් එක ඉස්සරහට ඕනි වෙයි. මම මෙතන එක හොයුවේ නැහැ තාම. කෙලින්ම මෙතන ඉඳන් මෙතනට තමයි මේ සිටුේෂන් එක තමයි ගත්තේ. ඕනෙන් නම් මෙතන පල්ලෙහාට යනකොට මේ සිටුේෂන් එක මෙතනට එනවනේ. මේ වැටලා මෙතනට එනවනේ. මෙතන සිටුේෂන් එකයි මේ වෙලාවේදී එනර්ජි එක ඉක්වල් කරන්න පුළුවන්. ඔය කාරණා දෙකටම උත්තර කිව්වා අහපු දෙකටම. පොළව ගත්තත් වෙනසක් වෙන්නේ නැහැ. පොළව පොටෙන්ෂියල් එනර්ජි 0 ගත්තත් වෙනසක් වෙන්නේ නැහැ. මේ සිටුේෂන් එක ගත්තත් වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එකම දේ වෙන්නේ. හරි. බලන්න මේක ලිව්වා මේ එනර්ජි ඉක්වේෂන් එක හරිය නේද? thumbs up එකක් දාන්න හරියන. අකුරු මුකුත්ම වැරදි නැහැ නේද ඒක? ඔක්කොම හරියනේ. ඔයගොල්ලෝ ලිව්ව ටික පේනවනේ මම ලිව්ව ඔක්කොම. අර කෙරෝල එක. thumbs up එකක් දෙන්න මේ ඒ ටික හරිනම්. ඒ එනර්ජි ඉක්වේෂන් එක ශක්ති සමීකරණය හරිනම් එකක් දෙන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ගැටලුව අහන්න නැතුව ඉන්න එපා. අපරාධ. හරි මම මේක ඉරේස් කරනවා. මේක ඉරේස් කරනවා. හරි. මෙතන m එකක් කැන්සල් වෙනවා. හැම එකේම m එකක් කැන්සල් වෙනවා. m එකක් කැන්සල් වෙනවා. අපේ ආන්සර් එකේ තියෙන x ඩොට් එකනේ. x ඩොට් එක නේද සබ්ජෙක්ට් වෙලා තියෙන්නේ බලන්න. ආන්සර් එකේ x ඩොට් එක සබ්ජෙක්ට් වෙලා තියෙන්නේ. උක්ත වෙලා තියෙන x ඩොට් එක. මෙතනනේ x ඩොට් තියෙන්නේ. x ඩොට් මෙතන තියෙන්නේ. x ඩොට් මෙතන තියෙන්නේ. එහෙනම් දෙකෙන් ඔක්කොම වැඩි කරන්න ඕනේ. එකපාරම කරන්නේ. මේ සුළු කිරීම එකපාරටම ඇඩ්වාන්ස් විදිහට කරන්න. x ඩොට් එක මම සබ්ජෙක්ට් කරන්න යන්නේ. ඒතර ඔක්කොම දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මේක දෙකෙන් වැඩි වුණාම GA වෙනවා. මේක දෙකෙන් වැඩිලා මේ පැත්තට යන්න ඕනේ. එතකොට ධන 2යි gx වෙනවා. ධන 2යි gx වෙනවා. ඊට පස්සේ මේක දෙකෙන් වැඩි වුණාම මේ පැත්තට යන්න ඕනේ. ඍණ කළා නම් හරිය නේද? ඍණ දෙකෙන් වැඩි වෙන්නත් ඕනේ. එතකොට g බෙදීම a x ඍණ a වර්ගය වෙනවා. පානෙක් පාර ලියා ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ මේකේ x වර්ගයයි තියෙනවානේ. x වර්ගයයි තියෙන විදිහට සුළු කර ගන්නවා. x වර්ගයයි තියෙන විදිහට සුළු කර ගන්නවා. හරි අපි සුළු කරලා බලමු. මේක ga මේක 2යි gx මෙතන සුළු කිරීම කරන්න ඕනේ. මෙයා වර්ග කරන්න ඕනේ. ඍණ GOA
මේක වර්ග කළාම x වර්ගය ඍණ 2යි ax ධන a වර්ගය. දැන් මෙයා වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කළාම වරහන් ඉවත් කිරීම කළාම මෙයා මෙයත් එක්ක වැඩි වෙනව නේද? මෙයා මෙයත් එක්ක වැඩි වුණාම ඍණ ga වැඩි වෙනවා a වර්ගයත් එක්ක. එතකොට එතන ඉතුරු වෙන ඍණ ga එක. ඍණ ga එකයි මේකයි කැන්සල් වෙනවා. පැහැදිලිද බලන්න? ඍණ ga එක එකපාරව කරන්න. එකපාර කරන්න. කැන්සල් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අරන් තියෙන්නේ මොන එකක්ද එළියට? x වර්ගය කියන එක ඒ පැත්තට යනකොට එතන මොකද්ද එළියට අරන් තියෙන්නේ? ධන එකක් නේද? ධන ga එකක් එළියට ගන්න. මෙතන ඉතුරු වෙනවා ධන ga එකක්. ධන ga එකක් එළියට ගත්තාම මේක කැන්සල් වෙනවා. ධන ga එකක් එළියට ගත්තාම මෙතන තියෙනවා මේකේ වරහන් ඍණෙන් ඇතුළේ දාන්න ඍණ x වර්ගයක්. මෙයා මෙයත් එක්ක වැඩි වුණාම ධන හරිද? ධන 2යි ax එකක්. මෙතන ධන එකක් ගන්න. ඒතකොට g ගත්තා. a එකක් නැහැනේ. a එකක් නැහැ. ධන 2යි ax තියෙන්නේ. ඊට පස්සේ g බෙදීම a 4යි ax ඍණ x වර්ගය විදිහට හදන්න. x dot square එක. බලන්න හරියද කියලා මේක? සුළු කිරීම ඉක්මනින් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ GA ගත්තාම පුල් අවුට් කරලා තිබ්බේ. ධන GA එක. GA එක පුල් අවුට් කළා. A වර්ගයත් එක්ක කපලා දැම්ම. A වර්ගයත් එක්ක කපලා දැම්ම. හරි. ඕක හරියද බලන්න? ඔතනට නිකන් හරියද බලන්න? හරිද? ඔතනට නිකන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔතනට නිකන් ක්ලියර්ද? ඕක තමයි මුලින්ම අහලා තිබ්බනේ. ඔතනට සුළු කිරීම ඉතා ඉක්මනින් කරන් ලියාගෙන ඉවරයි නම් thumbs up එකක් දෙන්න. මම ඉතින් එහාට කරගෙන යන්න. ලියාගෙන ඉවරයිනේ. මෙතන ගැටලු තියෙන්න බෑ. ගැටලුවක් තියෙන්න විදිහක් නැහැ. ඊළඟට මම ආයි ගාන කියවනවා. හරිද? ඒතර මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අර අන්තිමට කරන යුනිට් වලින් අන්තිමට කරන ලෙසන්ස් වලින් නැත්නම් අන්තිමට කරන පාඩම් වලින් සමහර වෙලාවට B එකක් A එකක් ගන්නත් පුළුවන්. B එකක් වගේ ගන්න පුළුවන්. ඒකට යන්න නම් පරණ පාඩමුත් ඕනේ. මම කියන්නේ අනුකලනය අවකලනය ඊට පස්සේ මම මේ සංකීර්ණ සංඛ්‍යා අර වෙන channel එකකින් දානවා. ඒ ටිකත් කරන්න මේ පාඩම ඒ channel එකෙන් සම්පූර්ණව කරනවා. හරිද? සංකීර්ණ සංඛ්‍යා ඊට පස්සේ න්‍යාසත් එකකින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ගණන් 3යි. ඊට පස්සේ අපි ශ්‍රේණි මතක නම් ශ්‍රේණි කැලකුත් ගත්තොත් තුනමාරක් කරගන්න පුළුවන්. තුනමාරක් කරන්න පුළුවන්. බයිනෝමියල් ගොඩක් දුරට එයි. බයිනෝමියල් ඒ එකෙන්මයි කරන්නේ. බයිනෝමියල් කරනවා. ඒතර අපිට ස්ට්‍රේට් ලයින් සර්කලුත් තියෙනවා. ස්ට්‍රේට් ලයින් සර්කලුත් තියෙනවා කරා. නම් සාමාන්‍යයෙන් කරන ප්‍රතිශතය අඩුයි. මොකද තියරි ගොඩක් තියෙන නිසා. උලන්ට උන අන්තිම පාඩම කරන නිසා ඒකත් උන කරගන්න පුළුවන්. ඒතර ගණන් පහ එකේ හරියන. මේකෙදි center of gravity SHM ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ මොකක්ද? ඊළඟට පටන් ගන්න තියෙන්නේ මේ statistics and probability. හරි. සංඛ්‍යාන සම්භාවිතාව. ඒ ගණන් තුනයි අරගේ ඒ ෂේප් කරගත්තොත් B එකකට යන්න පුළුවන් මට්ටම හදාගන්න. පර්ෆෙක්ට් ලෙවල් එකේ තියෙන්න ඕනේ. හදා ගන්න පුළුවන් පරණ පාඩම් ඉච්චර ලොකුට මතක් කරන්නේ නැතුව. හරි. ඒක නිසා මේ පාඩම් ආයි පේපර් ක්ලාස් එකකින් කරනවා කියලා මතක එහෙම හිතාන කරන්න යන්න එපා. තා ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තාම මේක ආයි උඩ එහෙම හිතන්න එපා. SHM ඒ පාඩමේ තියරි ඔක්කොම කවර් කරලා තියරි ඔක්කොම කවර් කරගන්න. තියරි ඔක්කොම කවර් කරගන්න කියන්නේ එනර්ජි එක කැලේ දුන්නොත් බෑ. එහෙම බෑ. කොහෙන් එයිද දන්නේ නැහනේ. පරණ ඒවා අමතක කරලා මේ කොටස් ටිකෙන් විතරක් කියලා ලියන්න යනවා නම් එහෙමත් පුළුවන්. එහෙම ලියන්න කියනව නෙමෙයි මං කියන්නේ. එහෙමත් පුළුවන්. එහෙම කිව්වොත් ඔයගොල්ලෝ SHM එකේ තියෙන තියරි ඔක්කොම ටික පුළුවන් වෙන්න ඕනි. පුළුවන් වෙලා හරියටම විභාග පේපර්ස් ටිකක් කරලා
තියාගෙන ආයි පේපර් ක්ලාස් වලින් කරන්න ඕනි හිම එකක් නෙමෙයි. මේකෙදිම තියරි කරනකොටම ඉවර කරලා දාන්න. SHM center of gravity ඉවර කරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. ඒකේ ගණන් කිහිප තව හදන්න තියෙන කොහොමද? සිමෙට්‍රි නැති ඒවා. ඒකත් ඉවර කරලා දාන්න. ඊට පස්සේ අපිට මේ ඔන්ලයින් එකේදී මේ විදිහට Zoom එකෙන්දී අපි පටන් ගන්න මේ statistics and probability. ඒ පාඩමත් ඔක්කොම කරගත්තොත් ඔයගලන්ට දේශියෙන්ම C1 මට්ටම ලකුණු ටික කවර් කරගන්න පුළුවන් අලුත් ඒ කියන්නේ පරණ ඒවා අමතක කරලා. third term එකයි second term එකයි අතර කියන්නේ grade 13 second term එකයි third term එකයි කවර් කරගත්තොත් ඒ ලකුණු මට්ටමට යන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් යොමු කරලා හොඳට මේක උඩ දාගන්න SHM. හරි. මේ ටික කරගන්න පුළුවන් ලේසියි. මේ ෆිගර්ස් වලට තමයි ලොකු වටිනාකමක් දෙන්න ඕනේ. ඒවෙන් තමයි ඔක්කොම ඩීටේල් වලට යන්නේ. හරි. ඩීටේල් වලට යන්නේ. ඊට පස්සේ කියනවා taking x capital X equal x minus 2a කියලා. capital X equal x minus 2a කියලා. මේ අවස්ථාවේදීත් ඒගොල්ලෝ අර ඉනේක්වලිටි එක දීලා තියෙනවා x ගේ අසමානතාවය. ඒක පැහැදිලි අපි අයි ජෙනරල් සිටුේෂන් එක ගත්තේ තන්තුව ඇදුනට පස්සේ. ඊට පස්සේ capital X කියලා ආදේශයක් දාන්න කියලා. ඒක y කියලා දුන්නා වඩාත් හොඳ පැටලෙන්නේ නැහැ. මේකල capital X ම දාරන් තියෙනවා. ඉතින් අපිට දාන්න කියන ආදේශය සබ්ස්ටිටියුෂන් එක x equal කලින් එකේ සෙන්ට් එකමනේ දාලා තියෙන්නේ. කලින් එකේ එකමයි x equal x minus 2a නේ. x minus 2a කියලා දාන්න. simple x minus 2a. ඒක පාවිච්චි කරලා ආයි මෙයාව රීරයිට් කරන්න ඕනේ. ඒතර ඒ රීරයිට් කරන එකේ ආයි ලියුප් එකේ ඒගොල්ලන්ගේ මේ ප්‍රකාශනයේ මෙතන තියෙන capital X dot එක. capital X dot එකක් තමයි මේ ප්‍රකාශනයේ තියෙන්නේ. එහෙනම් එයාට ආදේශ කරන්න ඕනේ. එයාට ආදේශ කරන්න ඕන නිසා x dot ආදේශ කරන්න ඕන නිසා මෙයා වුණා කරන්න. මෙයාව ඩිෆරෙන්ෂিয়েට් කරන්න. අවකලනය කරන්න t විශේෂ differentiate by t. හරි. එතකොට මෙයා ඩිෆරෙන්ෂিয়েට් කළාම capital X dot වෙනවා. මෙයා simple x dot වෙනවා. මෙයා constant 0. ඒක හරි. ඒක ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හැදෙන්න ඕනි බලන්න මේ substitution Q එකේ අර quadratic equation කරනකොට මේ variable එක වෙනස් කරලා equations කරනවානේ. ඒකෙත් අපිට පොඩ්ඩක් ඒ දැනුමත් පාවිච්චි කරලා මෙතන ගන්න පුළුවන්. අපිට දාන්න ඕනේ මෙතන හදා ගන්න ඕනේ x minus 2a term හදා ගන්න ඕනේ. x minus 2a term. හරි මෙතන හදා ගන්න ඕනේ. එතකොට ඒ දාන එකේ x එක term එකයිනේ තියෙන්නේ. x එක term එක කියන්නේ x එක තැනක විතරනේ තියෙන්නේ. x එක තැනක විතරනේ තියෙන්නේ මේ expression එකේ. අපිට හදාන්න කියන expression එකේ capital X එක තැනක විතරයි තියෙන්නේ. capital X එක තැනක විතරයි. එහෙමනම් මේකේ තැන් දෙකක තියෙනවනේ x. මේකේ තැන් දෙකක තියෙනවා එක තැනකට ගන්න ක්‍රමයක් තමයි completing square. වර්ග පූර්ණය. එහෙනම් මම මේ ප්‍රකාශනයේ නැවත ලියාගෙන මම මේ ඇතුළ වර්ග පූර්ණය completing square කරනවා. completing square කරනකොට මේකේ ඍණනේ. ඒතර ඍණ එකක් completing square කරගන්න අමාරුයි. ඒක නිසා මම යාව ඍණ එකක් මේ එළියට අරගෙන හරි. එතකොට අපි මේ බ්‍රැකට් එක වෙනම x වර්ගයේ ඍණ 4a x තියෙනවා. හරි. ඒතර මේක වර්ග පූර්ණය කරනකොට ඔයගලන්ට පේන්න ඕනේ ga මේ ඍණ එක හිමම තියාගෙන මෙතන දාන්න පුළුවන් x minus මෙයා දෙකෙන් බෙදලා දාන්න තියෙන දෙකෙන් බෙදුවාම 2a. එයාගේ ස්ක්වයර්. එයා වර්ග කළාම බලන්න අයිරියලා මෙයා වර්ග කළාම x වර්ගය හැදෙනවා. මේ -4ax හැදෙනවා. ඍණ 4ax එක හැදෙනවා. වැඩිපුර හැදෙනවා ධන 4a වර්ගය. වැඩිපුර හැදෙනවා ධන 4a වර්ගය. ධන 4a වර්ගය මොනවා කරලා දාන්න ඕනද? අඩු කරලා දාන්න ඕනේ. මේකේ යන 4a වර්ගය. එහෙනම් ඍණ 4a වර්ගය. හරියට තේරුම් ගන්න කරා. හරියට තේරුම් ගන්න කරා. පැහැදිලිද? හරි. දැන් මේ කියන්නේ මොකද්ද අපේ?
මේ කියන්නේ වරහණක් තියෙනවා. වරහණක් වහලා නැහැනේ හරියටම. වරහණක් වහලා නැහැ හරියට. මේ වරහණ වහලා නැහැ. ඒව පරිස්සම් වෙන නැත්තම් පැටලෙනවා. මේ වරහණ නැත්තම් මෙයාගෙන් වැඩි වෙන්න ඕනේ. නැත්තම් වැරදි. දිනේ වැඩි වෙලා 4යි ධන 4යි වර්ගය හැදෙනවා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ අපේ ආදේශය. අපේ ආදේශ මෙතන ආදේශ. එහෙනම් දැන් මම ආදේශය පාවිච්චි කරලා රීඩර් ආයි නැවත ලියා ගන්නවා ආදේශය පාවිච්චි. මොකක්ද ආදේශය? x සමානයි simple x - 2a capital X dot සමානයි simple x dot. ඒ ආදේශ දෙක ඒ අවස්ථා දෙක මෙයාට දාලා මෙතන ලියන්න පුළුවන් capital X dot square මෙයා වෙනුවට සමානයි g බෙදීම a හරිද? g බෙදීම a ඊට පස්සේ මෙයා x නේ මේ ඍණෙත් එක්ක වැඩි වෙනවා ඍණ x වර්ගය. මෙයා මෙයත් එක්ක වැඩි වෙනවා ධන 4a වර්ගය. ඒතර වරහණ ඇතුලේ තියෙන්නේ 4a වර්ගය වෙනවා. මෙයා 4a වර්ගය වෙනවා. ඍණ මෙයා කැපිටල් x වර්ගය වෙනවා. බලන්න හරිද කියලා? මේක තමයි ඊළඟට පෙන්වන්න තියෙන්නේ. බලන්න ඒක හරිද කියලා? ඒක හරිද බලන්න. එතනට එනකන් හරිද බලන්න. ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. පොඩ්ඩක් වෙලාව යනවා. හේතුව අපි මේක කියන්නේ බටපිටාවේ අවබෝධයත් එක්ක යන්නේ. ඒතකොට ආයි පේපර් ක්ලාස් එකකින් මේ වගේ ගානක් පොඩ දා ගන්න ඕනේ. එහෙම හදා ගන්න එපා. එනර්ජි ඉක්වේෂන් එකක් ලියා ගන්න. ඊට පස්සේ ඩිෆරෙන්ෂিয়েට් කරලා අදාළ දේවල් හොයා ගන්න. ඊට පස්සේ ආදේශය කොහොමද දාන්නේ? ඩිරෙක්ට්ලි එන්නේ නැත්නම් ඔය හැමදේම ඔය ඇත්තටම කිව්වොත් ඒ ළමයා තේරෙන්න ඕනේ මේ හැමදේම ප්‍රශ්නේ ආවේ මේ විදිහට ආදේශයක් දාන්න ආවේ ඇයි? ආදේශයක් දාන්න ආවේ අපි දුර මැන්නේ මෙතන ඉඳන් සෙන්ට් එකේ ඉඳන් දුර මැන්නන මේ කිසි ප්‍රශ්නයක් නැහැ. සෙන්ට් එකේ මෙතන ඉඳන් දුර මැන්නන කිසිම ප්‍රශ්නයක් නැහැ. ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන තැනක ඉඳන් දුරම ඉන්න පුළුවන්. අපි ෆිසික්ස් වල ගත්තොත් කේන්ද්‍රයේ ඉඳන් තමයි දුර මැනගෙන අපි නැත්නම් විස්තරින් තමයි දුර මැනගෙන කරන්නේ. අපිට මේක එහෙම නැහැ. අපිට ඕන තැනක ඉඳන් දුරම ඉන්න පුළුවන්. ඕන තැනක ඉඳන් දුර මැනලා අපිට අවශ්‍ය ආකාරයට හදා ගන්න ඕන ආදේශයක් දාන්න මේ ඔළුවේ තියෙන්න ඕනේ. ආදේශයක් දාන්න ආදේශයෙන් අවශ්‍ය දේවල් ගන්න ඕන ඩිෆරෙන්ෂিয়েට් කරලා x දැම්ම නම් x ඩොට් හොයන්න ඕන ඩිෆරෙන්ෂিয়েට් කරන ආය ඕන x ඩබල් ඩොට් හොයන්න ඕන ආය ඩිෆරෙන්ෂিয়েට් කරන එක කරගන්න. හරි. ඔතන නිකන් කරලා තියෙන තේරෙනවද බෑ? හරිද? ඊට පස්සේ ගාන කියවන්න. ඊට පස්සේ මේ ෆෝම් එකට හදන්න කියලා තිබ්බේ මේ ෆෝම් එකට හදන්න කියලා තියෙනවා මේ ආකාරයට හදන්න කියලා තියෙනවා අපි හැදුවා. ඊට පස්සේ මේ ආකාරයේ මේ අසමානතාවයක් දීලා තියෙනවා. ඒ අසමානතාවයත් අපි පෙන්නුවොත් x ගේ අසමානතාවය අපි දන්නවනේ. x ගේ අසමානතාවය a 3යි a තිබ්බේ. දැන් මේකෙන් x ගත්තාම මෙයා x කියලා කියන්නේ කැපිටල් x තමයි 2යි a. 2යි a. මෙයා දෙපැත්තට ගියාම මෙයා ඍණ a වෙනවනේ. ඍණ a වෙනවා. මෙයා මෙතනට ගියාම ධන a වෙනවා. ඒක පැහැදිලිද? ධන a වෙනවා. ඒ කියන්නේ අපි කැපිටල් x කියලා එකක් දාගත්තා. ඒක මේකේ මාක් කරන්න ඕනේ නැහැ. කැපිටල් x දැමීමෙන් වෙන්නේ මොකද්ද? ඒ දුර මැනීම ඇඩ්ජස්ට් කරලා දෙනවා මෙතන ඉඳන් දුර මැනීමට. මෙතන ඉඳන් දුර මැන්න නම් මෙතනයි සීමා දෙක තියෙන්නේ. මෙතන උඩ අපි පල්ලෙහානේ ධන මේ පොටෙන්ෂියල් එනර්ජි එකේදී මේකෙදි ධන කියලා ගත්තේ පල්ලෙහානේ. දුර මනින එකේදී ඩිස්ටන්ස් එක මෙෂර් කරනකොට ඔක්කොම පල්ලෙහා තමයි පොසිටිව් කියලා ගත්තේ. මේකෙදි වෙන එකක් ඈ. මේ මාක් කරලා තියෙන පොටෙන්ෂියල් එනර්ජි එකේ කතන්දරේ උඩ ධන පල්ලෙහා රිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේකෙදි අපි පල්ලෙහා ධන කියලා ගත්තා. ඒතර ඒ කතන්දරේ මේකයි ඔන්න පටලවා ගත්තා ඒත් වැරදියි. මේක පල්ලෙහා ධන කියලා ගත්තේ මේකෙදි පල්ලෙහා ධන වෙන්න ඕනේ. එහෙම බෑ. පොටෙන්ෂියල් එනර්ජි එකේ 0 ලෙවල් එකේ උඩ තමයි විභව ශක්තිය වැඩි පල්ලෙහා තමයි අඩු. ඒක තේරෙනවනේ. කියන්නේ පොළොව මට්ටමින් උඩට යන තමයි විභව ශක්තිය වැඩි වෙන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක දකුණු සම්මුතිය එහෙමම තමයි. විභව ශක්තිය වැඩි වෙන්නේ පොළොව මට්ටමින් ඉඳන් උඩට යනකොට. ඒතර විභව ශක්තිය පල්ලෙහා මට්ටමක ඉඳන් උඩට යනකොට විභව ශක්තිය වැඩි. බිඳුව කියලා ගත්තා ඊට වඩා උඩ විභව ශක්තිය වැඩි පල්ලෙහා අඩුයි. හරිද? නැත්නම් ඒක
වෙනසක් වෙනවා. කියන්නේ හැම වෙලේම ඒක ලකුණු සම්මුතිය මාරු කරන්න බෑ. ඉතින් ඉහළ මට්ටම ධන පල්ලෙහා ඍණ. ඒකත් හැබැයි අපි ලෙන්ත් එක මෙෂර් කරනකොට පල්ලෙහා ධන කියලා අරන් තමයි අරගතියි. පල්ලෙහා තමයි ධන. මේ කතන්දරේ. හරි. එතකොට මේ කතන්දරේ පල්ලෙහා ධන මේ කැපිටල් X දැමීමෙන් මොකද්ද උනේ? මේ දුර මැනීම මෙතන නැතු මෙතනට ෂිෆ්ට් වෙලා තියෙනවා. ඒතර මෙතන ඉඳන් උඩට තමයි ඍණයේ තියෙන මේ සීමාවට යනවා. මෙතන ඉඳන් ධනය කියලා කියන්නේ මේ සීමාව. ඒකයි ඍණයේ ධනයේ අතර කැපිටල් X තියෙනවා කියලා. ඒ කියන්නේ වහෙන් හොරෝ වෙලා තියෙන්නේ මේ දුර මැනීම සෙන්ටර් එකට තල්ලු වෙලා තියෙනවා මේ ආදේශය දෙමීම. ඒකත් ඔළුවේ තියාගන්න ඕවා තනියෙන් කරගත්ත පස්සේ තනිකරම මේ සබ්ජෙක්ට් එක කියන්නේ මේ SHM එකේ තියෙන හැම තියරි කැලලක්ම ඔළුවට දාගන්න පුළුවන්. මොනවද මේ වෙන්නේ කියන එක. හරිද? නිසා පැහැදිලිව ගණන් ටික තනියෙන් හදාගන්න. හරි. ඔතනට එනකන් හරි නේද? ඔතනට එනකන් හරි. ඒගොල්ලෝ කියනවා මේ මෙතන හදලා තියෙනවා අපි දැන් මේ ෆෝම් එකට හදලා තියෙනවා. ඒක ඒ ආකාරයට හදලා අපි මේක ඉරේස් කරලා එක ලියලා ඉමු. මෙතන හරිද කියමුනේ මම ලියන්න කලින්. මෙතනට වෙනකන් හරිනම් thumbs up එකක් දෙන්න. වෙලාව අරන් හිමීට කළේ ඒ ගාන තේරෙන්න ගන්න ඕන නිසා. හරි නේද? හරි. අපි ඊළඟට මම මේක ඉරේස් කරනවා. කිව්ව හැම එකම පොයින්ට් අවුට් කරගන්න. එතකොට මේක කෙලින්ම ආයි විභාගෙදී හදන්න පුළුවන්. එතකොට මේක මේ ෆෝම් එක ආකාරයමයි therefore a equal 2a නැත්නම් a square equal ඒව ලියන්න ඕනේ නැහැ නේ a square equal 4 square ඒ නිසා a equal plus or minus 2a කියලා ගන්නත් පුළුවන් plus or minus 2a කියලා ගන්නත් පුළුවන් plus or minus 2a කියලා ගන්න පුළුවන් ඇයි විස්තරය නම් ඇම්ප්ලිටියුඩ් එක උඩට තියෙනවා පල්ලෙහාට තියෙනවා සෙන්ටර් එකෙන් දෙපැත්තට හැබැයි මෙතන ඉඳන් උඩට යන්නත් බෑ ඇම්ප්ලිටියුඩ් එකේ ඇයි මෙතන උඩට ගිය ගම 2a නේ සෙන්ටර් එක මෙතනින් තියෙන්නේ මෙතනින් 2a උඩට යනවා කියලා කියන්නේ ඇම්ප්ලිටියුඩ් එක 2a යන්න බෑ a වලට යනකොට මේ ස්ට්‍රින්ග් එක ඇදිලා නැති a එකෙන් උඩ ස්ට්‍රින්ග් එක ඇදිලා නැහැ එහෙනම් එතනින් එහා SHM එක perform කරන්න බෑ මෙතනින් එහා පොළවේ වදිනවා එතනින් එහාත් නැහැ ඒ ප්ලස් ඕ complete SHM එකක් යන්නේ නැහැ ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් එක දක්වා කොහොමවත් යන්නේ නැහැ මෙයාගේ SHM එක ඇම්ප්ලිටියුඩ් එක දක්වා යන්නේ නැහැ හොඳට තේරුම් ගන්න විස්තරය කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් වෙලොසිටි එක බිඳුව වෙන තැනට තියෙන දුරනේ. ඒතර වෙලොසිටි එක මේ හරියදී බිඳුව වෙනවා. හැබැයි මේ ටික SHM නෙමෙයි. නැත්නම් මෙතනදී වෙලොසිටි එක බිඳුව වෙනවා මේ ටික SHM කරන්න බෑ. ඇයි? තන්තු ඇදිලා නැහැනේ. තන්තුව ඇදිලා තිබ්බොත් විතර SHM උනේ. සරල අනුවර්තී උනේ. මෙතනින් ඉඳන් මෙතන විතරයි SHM යන්නේ. SHM එක කියන්නේ සරල අනුවර්තී යන්නේ මෙතන ඉඳන් මෙතනට විතරයි. ඒ වලාගේ ධන හෝ ඍණ දෙකයි එක දෙන්නත් පුළුවන්. ධන දුන්නත් ඇති. හරි. උතන්ට හරිද නේද? උතන්ට හරි හරිද ඊට පස්සේ ගාන කියනවා find what is the velocity of the particle just before the first impact with the flow what is the velocity of the particle just before the first impact with the flow හරිද first impact with the flow velocity එක මෙයා මේ හරි වදින්නකොටම just before වදින්න මොහොතකට පෙර velocity එක අහන්න අපි තව ෆිගර් එකක් මෙතනින් ලකුණු කරගමු. මෙයා මෙතෙන්ට ගිහින් තියෙනවා. මෙතෙන්ට ගිය velocity එක අපි ලකුණු කරගමු v1 කියලා. v1 මේ v1 හොයාගන්න ඕනේ. v1 හොයාගන්න කොහොමද? අපි දන්නවනේ මේ ඉක්වේෂන් එක දැන් සැටිස්ෆයි වෙනවා කියලා. v1 කියන්නේ x.1 වගේ එකක් නේද? එහෙනම් අපි මේක ඇප්ලයි කරනවා. මෙතන applying x.2
equal GA 4A square minus H square. ඒතර ඕගොල්ලෝ දන්නවා හරිද? මම මෙතන මේක ලියනවා. මෙතනදී මේ මාක් කරලා තියෙන්නේ x dot එක. simple x dot එක. ඇයි? අපේ රූපේ තියෙන simple x dot. රූපේ තියෙන simple x dot. හැබැයි මේ සමීකරණයේ තියෙන capital X. හොඳට තේරුම් ගන්න. මේ සමීකරණයේ තියෙන capital X. x dot එක කියලා දාන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට පේනවා simple x dot උයි capital X dot උයි සමානයිනේ. හරිද? simple x dot උයි capital X dot උයි සමානයි. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේකට v1 කියලාම දාන්න පුළුවන්. රූපේ ඇඳලා තියෙන එකම දාන්න පුළුවන් v1. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මට කියන්න මේ වෙලාවේදී ඔයා දන්නේ simple x ද capital X ද එහෙනම් x. ඔයා දන්න එකකින් capital X කීයද කියලා කියනගේ. මේ වෙලාවේදී capital X වලගේ කියන්නේ. ඇයි අර equation එක තියෙන්නේ අර සමීකරණයේ තියෙන capital X වල. capital X වල අගේ කියන්නේ ඔය වෙලාවේදී මෙන්න මේ වෙලාවේදී capital X වල අගේ කීයද? ඒ වෙලාවේදී capital X වල අගේ කෙනෙක් කියලා තියෙනවා. තව හොඳයි. වැරදි. capital X වල අගේ අහන්න. මෙහෙමනේ. අපි දන්නවා අපි ඔයගොල්ලන් ඔළුවේ තියෙනවනේ මේ වගේ අර ආදේශයක් දා සබ්ස්ටිටියුෂන් එකක් දාගත්තාම රූපේ තියෙන්නේ simple x අපිට දාන්න ඕනේ ආදේශ capital X හරි y වල යගිය. එතකොට රූපේ තියෙන ආගියෙන් තමයි මෙතන තියෙන රූපේ අපි දන්නවා මේ වෙලාවේදී x වලගේ දන්නවනේ. රූපේ දන්නවා මෙතන ඉඳන් තමයි මෙෂර් කරන්නේ. මෙතන ඉඳන් තමයි length එක මෙෂර් කරන්නේ. මෙතන ඉඳන් දුර තමයි රූපේ ලකුණු වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර simple x දුර තියෙනවා 3i. simple x දුර මේ වෙලාවේදී මෙතන ලියවෙන්න ඕනේ simple x දුර රූපේ බලපු ගමන් ලියන්න පුළුවන් 3i. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපි දාන්න ඕනේ capital X වලගේ. අපි දන්නවා capital X කියලා කියන්නේ simple x minus 2a කියන එක. එතකොට 3a minus 2a වුණාම උත්තරේ a වෙනවා. මෙයාගේ උත්තරේ a, මෙයාගේ උත්තරේ 3i. හොඳට මතක තියාගන්න මේ ආදේශයක් දානකොට සබ්ස්ටිටියුෂන් එකක් පාවිච්චි වෙනකොට අපිට රූපේ තියෙන්නේ එක විචල්‍යයක් එක වේරියබල් එකක් අපේ ෆෝමියුලා යන්නේ එක වේරියබල් එකකින් රූපේ තියෙන වේරියබල් එකේ ඩීටේල් එක අයිඩෙන්ටිෆයි කරගෙන ෆෝමියුලා එකට අදාළ දේ දාගන්න. ඒක තමයි කරන්නේ. x වලගේ දන්නවා x dot වලගේ දන්නවා. එතකොට මේකේ ලියන්න පුළුවන් v1 වර්ගය g බෙදීම a මේක 4a වර්ගය ඍණ simple x වර්ගය capital X වර්ගය කියලා කියන්නේ a වර්ගය. එතකොට v1 වර්ගය මම මෙතනට ගන්නවා. v1 වර්ගය GOA 4a වර්ගයෙන් 3a වර්ගයක් ගියාම 3a වර්ගය වර්ග මූලය ගන්න ඕනේ. මෙතන එකක් කැපෙනවා. v1 කියලා කියන්නේ 3ga වර්ගමූල. v1 මේකේ v1 root 3ga බලන්න හරිද කියලා. හරිද? ඒ කාරණා ටික තේරුණාද? හරිද? thumbs up එකක් දාන්න හරිනම් ඊට පස්සේ අපි ඉතුරු ටික කරගෙන යන්න. right. මම මේකේ velocity එක හොයාගත්තා. root 3ga. හරි. අපිට මේක ෆිගර් එක අඳින්න බාධාවක් වුණොත් කියලා මම මේ පැත්තෙන් ලියා ගන්නන්නේ. v1 කියලා දාලා v1 එක root 3ga. ඒක හොයාගත්ත මම මේක ඉරේස් කරනවා. මාත් එක්කම ඉක්මනට ලියාගමු.
ඉතා සරල දේවල් ටිකක් තිබ්බේ ඒකයි. හරි. හරි මම මේක රේස් කරනවා. ඔයගොල්ලෝ thumbs up එකක් දැම්ම දානකොට මම කියන්නේ මේ ලියාගෙන ඉවරුනහම thumbs up එක දාන්න නැත්නම් මම රේස් කරනවා. ඔයගොල්ලෝ ලියාගෙන ඉවරද කියලා මම දන්නේ. එහෙම එකක් තියෙනවා මම try කරනවා උඩරිම මේක අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ රෙකෝඩින් එක සමහරවිට බැරි වෙන්නත් ඉඩ තියෙනවා. පැය 3-4 ක්ලාස් එකක් නොත් අප්ලෝඩ් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ක්ලාස් එකට ඉන්වෝල්ව් වෙන්න. ඊළඟට the coefficient of restitution between the particle and the flow is 1 over root 3 for the upward motion of the particle after the first impact until the stream becomes slack. It is given that right x dot square මෙහෙම කියලා තියෙනවා. for x එකත් මෙහෙම තියෙනවා. where b is the amplitude of new simple harmonic motion to determine. Show that the total time during the particle performance හරි. අපි වෙන මුකුත් අහන්නේ නැහැ. කියන්නේ ලොකු විස්තරයක් කියලා ඊට පස්සේ කෙලින්ම ටයිම් එක ගැන අහනවා. විස්තරයක් කියලා ලොකු ටයිම් එක ගැන අහනවා. එතකොට ඒකේ තේරෙන්න ඕනේ ලොකු විස්තරයක් කියලා ටයිම් එක ගැන අහනවා නම් අර විස්තරය ඇතුලේ අපිට කාරණා කියන්නේ ලොකු කියන්නේ ස්පේස් එකක් තියෙනවා ටයිම් එකට යන්න කලින් ස්පේස් එකක් තියෙනවා. මොකද මේකෙන් පස්සේ තව එකක් perform කරනවා කියලා පෙන්වන්න ගන්නවලු. කියන්නේ මේක පෙන්වන්න කියලා නෑ. මේක පාවිච්චි කරන්නවලු. GOA b squared x squared කියලා වගේ එක මේක පාවිච්චි කරන්න. හරිද? මේක පාවිච්චි කරන්නලු. එතකොට අපිට කියන්නේ පොඩි ગેප් එකක් තියෙනවා. ටයිම් එකට යන්න කලින් ગેප් එකක් තියෙනවා. මේක හොයා ගන්න වෙනවා b හොයා ගන්න ඕනේ. b එක හොයා ගන්න වෙනවා. b එක කියන්නේ මොකද්ද? b එක කියලා කියන්නේ අලුත් සරලානුවර්තී චලිතයේ ඇම්ප්ලිටියුඩ් එක. මේක හොයා ගන්න වෙනවලු. මේක නම් ඒගොල්ලෝ දීලා තියෙනවා. මේක පාවිච්චි කරන්නලු. it is given that නේ. හැබැයි ඒකෙදි x එක දීලා තියෙනවා. මේ x එක ඍණයේ ධනයේ තියෙන්නේ නේ. ඍණයේ ධනයේ තියෙන්නේ. ඍණයේ ධනයේ තියෙන්නේ. මේ x එක ඍණයේ ධනයේ තියෙන්නේ. ඍණයේ ධනය. මේකෙන් පස්සේ වෙන එකේ මෝෂන් එක x කියන එක ඍණයේ ධනයේ කියලා තියෙනවා. එහෙනම් මේකේ දෙවෙනි එකේ ලෙන්ත් එක මෙෂර් කරලා තියෙන්නේ කොහෙන්ද? කැපිටල් x කියලා කියන්නේ අර කලින් කැපිටල් x ම තමයි. කැපිටල් ඒ කියන්නේ ඇත්තනම් මේක හොඳම විදිය නම් සමීකරණ තව වේරියබල් එකක් දෙන්න නම් තමයි හොඳ. ඒගොල්ලෝ වෙන වේරියබල් එකක් දාන්න නැතුව ඒ වේරියබල් එකෙන් අරන් තියෙනවා. ඒතර ලෙන්ත් හැබැයි SHM දෙකක්. කලින් එකේ වෙන SHM සරලානුවර්තී චලිතයක් මේකේ වෙන සරලානුවර්තී චලිතයක්. ඒකනේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් වෙනවා නම් සරලානුවර්තී දෙකක්. ඔමේගා හරි ඇම්ප්ලිටියුඩ් එක හරි මොකක්ද අනිත් එක? ඔමේගා ඇම්ප්ලිටියුඩ් සෙන්ටර් එකනේ. සෙන්ටර් කේන්ද්‍රය විස්තාරය ඔමේගා වෙනස් වෙනවා නම් සරලානුවර්තී එක එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ඒත් මේකේ b වෙනස් වෙලා තියෙන විස්තාරය වෙනස් වෙලා තියෙනවා නම් මේක සරලානුවර්තී චලිත දෙක පළවෙනි එක මේ පළවෙනි සරලානුවර්තී චලිතය මේ දෙවෙනි සරලානුවර්තී චලිතය SHM2 කියන්නේ හිටුණාට පස්සේ වැදුනට පස්සේ උඩට යන එක වැදුනට පස්සේ උඩට යන එක සරලානුවර්තී චලිත දෙක. දැන් අපි මුකුත්ම දන්නේ නැතුන දැන් මේකේ coefficient of restitution දීලා තියෙනවනේ. පොළොවයි පාටිකල් එකේ අතර ප්‍රත්‍යාඝාතික ප්‍රත්‍යස්ථා සංගුණකේ දීලා තියෙනවා. ප්‍රත්‍යස්ථා සංගුණකේ දීලා තියෙනවනේ. හරිද? ඒක දීලා තියෙන නිසා මේක වැදිලා මෙහෙම උඩට පොළාපයින් එකට වෙන්නේ. වැදිලා පොළාපයින් එකට. එහෙමනම් අපි මේ පොළාපයින් වෙලාවේ ඒ වෙලොසිටි එක අපි හොයාගමුද? පොළාපයින් වෙලාවේ දැන් මෙහෙම v1 වෙලොසිටි එක වැදුනා
ආයි උඩට යනවනේ. ඒක හොයාගමු. ආයි මෙයා උඩට යනවා. ඒ වෙලොසිටි එක හොයාගමු. v2 කියන වෙලොසිටි එක හොයාගමු. මේක වැදිලා උඩට යනවා. වෙලොසිටි එක හොයාගමු. කොහොමද හොයාගන්නේ? කොහොමද හොයාගන්නේ වෙලොසිටි එක? මේක අංශු දෙකක ගැටීමක් නෙමෙයි. මේක තලයක ගැටීමක් නෙමෙයි. ඒ පොළොවත් එක්ක ගැටීමක් නේ. ඒකෙදි හොයාගන්න පුළුවන් ලේසියෙන්ම EV1 කියලා දාන්න පුළුවන්. මම මේක ලියන විදිහත් පොඩ්ඩක් කියන්න ඉක්මනටම. මේකෙදි ගත්තොත් පල්ලෙහාට එනවා V කියලා. හරිද? අපි මේ වදින V කියලා ගමු. ඊට පස්සේ මෙයා වදිනවා මේ තියෙන්නේ ඉම්පල්ස් බිල්ඩ් අප් වෙන විදිය. ඉම්පල්ස් බිල්ඩ් අප් වෙන විදිය. මේ තියෙන්නේ අනිත් මෙයා V1 මෙයා V2 කියලා. හරි. එතකොට මේකේ මෙයාගේ මෝෂන් එකක් නැහැනේ. තලයේ මෝෂන් එකක් නැහැ. ඒතර එයාගේ වෙලොසිටි එකත් බිඳුවයි මෙයාගේ වෙලොසිටි එකත් මේ තලයේදී වෙලොසිටි එක බිඳුවයි පල්ලෙහා. ඒතර අපිට දාන්න පුළුවන් නිව්ටන් law of distribution නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය නැත්තම් නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාතික නියමය දාන්න පුළුවන්. නිව්ටන් law of distribution. හරිද? ඒක දැම්මහම ඒකේ ධන පැත්තක් ගන්න ඕනේ. මම මේ පැත්ත ධන කියලා ගන්නවා. මේ පැත්ත ධන කියලා ගත්තොත් මේකේ තියෙන්නේ මෙයා දිනවනේ. මෙයාගේ කියන්නේ අපි දන්නවා අපි ගැටීමෙන් පසු අවස්ථාව. ඉම්පැක්ට් එකෙන් මේ තියෙන before මේ after සිටුේෂන් දෙක. after සිටුේෂන් එකේ අපි මෙයාව ගත්තොත් මුලින්ම එයා තියෙන උඩට මං ගත්තේ පල්ලෙහාට ධන කියලා. එහෙනම් ඍණ B2 ගන්න ඕනේ. ඍණ මෙයාගේ එක. ඊළඟ ඔබ්ජෙක්ට් එක කියන්නේ තලයත් එක්කන වදින්. ගැටුම් වස්තු දෙක කියලා කියන්නේ එකක් පාටිකල් එක. එයා පොසිටිව් කියලා ගත්තොත් පල්ලෙහා පොසිටිව් කියලා ගත්තොත් මෙයා තමයි පාටිකල් එක තමයි සිලෙක්ට් කරගන්න. ඊළඟ බොඩි එක කියන්නේ ෆ්ලෝ එකනේ. ඒතර මේකේ වෙලොසිටි එක තියෙන උඩට අපි පල්ලෙහා පොසිටිව් කියලා ගත්තොත් -v2. ඊළඟ බොඩි එක ෆ්ලෝ එකනේ. ඒතර ෆ්ලෝ එකේ වෙලොසිටි එක 0. ඒක ලිව්වා -c. ඊට පස්සේ මේ දෙන්න ලඟ වෙන කියන්නේ before hit වෙන impact එකට කලින් අවස්ථාවේ මුලින්ම අපි ගත්තේ particle එක. particle එකේ velocity එක පල්ලෙහාටමයි තියෙන්නේ v1. ඊට පස්සේ ලියන්න ඕනේ අපි ඊළඟ body එකද ගත්තේ flow එක. flow එක කොහොමද 0. ඊට පස්සේ මෙතන -v2 equal -ev1. ඒතර v2 කියලා කියන එක ev1 විදිහට නිකන් තලයක වැදුන ගමන් ලියන්න පුළුවන්. පැහැදිලිද? තලයක වැදුන ගමන් ලියන්න පුළුවන්. මම මේ v2 කියලා ගත්තේ ev1. ඒතර අපිට ලියන්න පුළුවන් v2 කියන එක කෙලින්ම මේක මෙතන ගත්තා නම් v2 කියන එක කෙලින්ම ලියන්න පුළුවන්. e කියලා කියන්නේ කීයද? 1/√3. v1 කියලා කියන්නේ කීයද? v1 කියලා කියන්නේ √3 ga. අන්තිම උත්තරේ √ga කියලා v2 again. හරිද බලන්න? v2 අගේ √ga වර්ගමූල ga කියලා උත්තරයට එන්න ඕන. හරිද බලන්න? thumbs up එකක් දාන්න හරිනම් එතනට නිකන් v2 එකත් ක්ලියර් නම් ඒ කියන්නේ පොළොවේ පළවෙනි පාර හිට් වෙලා උඩට යන velocity එක v2 එක අපි හොයාගත්තා නම් වර්ගමූල ga කියලා √ga කියලා thumbs up එකක් දෙන්න. right ඒකත් හොයාගත්තා. හරි ඊළඟට ප්‍රශ්නේ තමයි මේ b එක හොයාගන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා අපිට ගැටලුවක් නැහැ. උඩට යන එකේ
උඩට යන එකේ ගන්නලු මේකෙන් ගන්නලු මේක කියලා පාවිච්චි කරන්නලු මේක B කියන එක අලුත් එකේ ඇම්ප්ලිටියුඩ් එකලු අලුත් එකේ ඇම්ප්ලිටියුඩ් එකලු x කියන එක ඍණ a ධන a අතර තියෙන්න ඕනලු x කියන එක ඍණ a ධන a අතර තියෙන්න ඕනලු ඒක ඔයගොල්ලෝ දන්නවා තන්තු ඇදෙන්න ඕනේ SHM perform කරන්නේ තන්තු ඇදිලා තියෙන්නේ මෙතන මේ උඩට යනකොට මේ ටිකේ තන්තු ඇදලා තියෙන්නේ ඍණ තන්තු ඇදලා තියෙන්නේ මේ ටිකේ විතරනේ මේ ටිකේ විතරයි එහෙනම් ඍණ a ධන a අතර මේක මොනවා වෙන්න ඕනද මේ ටික මෙන්න මේ සෙට් එක x කියලා දාලා දිනවා කැපිටල් x ඇම්ප්ලිටියුඩ් එකක් දීලා තියෙනවනේ ඇම්ප්ලිටියුඩ් එකක් දීලා තියෙනවා ඒතර කැපිටල් x ඍණ a ධන a අතර කියලා තියෙනවනේ එහෙනම් මේ මෙන්න මේ චලිතය මෙතන චලිතය මොනවා කරන්න පුළුවන් වෙනවද කැපිටල් x අසුරෙන් මෙයාව මොනවා කරන්න එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් වෙනවා ඩීටේල් ලියන්න පුළුවන් වෙනවා එහෙනම් ඩීටේල් ලියන්න පුළුවන් වෙන්න ඕන නම් ඍණ a ධන a අතර x තියෙන්න ඕන නම් මේ x මෙෂර් කරලා තියෙන කොතනින්ද අර කලින් එකේ අත්දැකීමෙම තේරෙනවා කලින් එකෙත් අපි නේ ධන a කෙනෙක් ගත්තනේ මේ x මෙෂර් කරලා තියෙන්නේ කොතනින්ද ඔයගොල්ලෝ මාක් කරලා කියනවනේ මේ දෙවෙනි එකේ x එක කලින් එකම තමයි කැපිටල් x එක මෙෂර් කරලා තියෙන්නේ ඕද මම මෙතන ලෙවල් එකක් දාන්නද මෙතන දානම් a කියන මේ ෆ්ලෝ එකේ ඉඳන්ද a එකේ ඉඳන්ද o එකේ ඉඳන්ද c එකේ ඉඳන්ද ෆ්ලෝ එකේ ඉඳන්ද කැපිටල් a ද o ද c ද ෆ්ලෝ ද කොතනින්ද කැපිටල් x මෙෂර් කරලා තියෙන්නේ කලින් කිව් එකම තමයි කලින් කිව් එක නිකම්ම කියන්න තියෙන්නේ මේ කැපිටල් x කියන එක මෙෂර් කරලා තියෙන්නේ කොහෙන්ද එක්කෙනෙක් ආන්සර් එක දීලා තියෙනවා ෆ්ලෝ නෙමෙයි ෆ්ලෝ වල කිව්වනම් පල්ලෙහානේ අපේ පොසිටිව් ඒකට යන්න බෑනේ පොළොව හරගෙන යන්න වෙනවනේ කැපිටල් x ඒකට ආසන්න වෙනකන් යන්න වෙනවා කියනවනේ ඒකේ ෆ්ලෝ එකේ ඉඳන් නෙමෙයි කොතනද අර කලින් එකම තමයි අර කලින් ගත්ත කැපිටල් x ඒක වගේම නේ මෙතන තියෙන්නේ මේ කිලෝ ටික කැපිටල් x මං කියවනේ කලින් එකේ කැපිටල් x එක දාගත්තේ කොතනට නම් shift කරන්නද සෙන්ට් එකට shift කරන්න කියලානේ එහෙනම් මේ සෙන්ට් එකේ ඉඳන් මෙතන ඉඳන් තමයි c වල ඉඳන් තමයි මේ මෙෂර් කරලා තියෙන්නේ මේ පැත්තට මෙතන ගන්නවා කැපිටල් a මෙතන සිම්පල් a එතන මෙතන ඉඳන් මෙතනට ඔක්කොම මොනවා වෙනවද එයා රීඩ් කරලා දෙනවා මේක කියනවනේ මෙහෙම මේක කියනවා හරිද the particle after the first impact until stream becomes slack it is given that a capital X dot square equal මේක ඒ කියන්නේ පළවෙනි ගැටුමෙන් පසු තන්තුව බුරුල් වෙන තෙක් මෙන්න මේ දීලා තියෙන එක දීලා තියෙන එක පිළිපදිනවා ඒකේ කැපිටල් X කියලා කියන්නේ ඍණ a ධන a අතර තියෙන එකක් ඍණ a ධන a අතර තියෙන එකක් එතකොට ඒක පිළිපදිනවනම් තන්තු බුරුල් වෙන මේ උඩ එකේදී මෙතනින් පස්සේ තන්තු බුරුල් වෙන්නේ ඒ තාක් කැපිටල් x ඍණ a ධන a අතරලු කැපිටල් x ඍණ a ධන a අතර. ඒතර ෆ්ලෝ එකේ ඉඳන් කිව්වනම් කැපිටල් x තියෙන්න ඕනේ 0.2යි ඍණ 2යි උඩට අපි පල්ලෙහාන් ධන කියලා ගත්තේ 0.2යි ඍණ 2යි අතර ෆ්ලෝ එකේ ඉඳන් ගත්තා නම් පැහැදිලිද මං කියන එක කැපිටල් x ෆ්ලෝ එකේ ඉඳන් ගත්තා නම් ඒක තියෙන්න ඕනේ 0.2යි ඍණ 2යි කියලා. මෙතන ඩීටේල් වෙලා තියෙන්න ඕනේ. විස්තර වෙලා තියෙන්න ඕනේ. හරිද? මෙතන අතර විස්තර වෙලා තියෙන්නේ මෙතන ඍණ a මෙතන ධන a. එහෙනම් මැනලා තියෙන්නේ මෙතන ඉඳන්. එතකොට මෙතන ඉඳන් පල්ලෙහාට ධන a උඩට ඍණ a. මෙතන ඉඳන් මයින්කොට තන්තු බුරුල් වෙනකොට මෙතනට යන්නේ. එතකොට උඩට ඍණ a. පැහැදිලි මෙතන ඉඳන් මෙෂර් කරා. මෙතනදී මේ මෙතන ඉඳන් මෙෂර් කරන්නේ. මෙතනට පල්ලෙහාට ධන a. පැහැදිලිද? එහෙනම් මේකේ x මෙෂර් කරලා තියෙන්නේ සෙන්ටර් එකේ ඉඳන්. හරි? capital X measure from the center from you can see එතකොට මේක c වල ඉඳන් මෙෂර් කරලා තියෙනවා නම් පැහැදිලිද මේක c වල ඉඳන් මෙෂර් කරලා තියෙනවා නම් මේ විදිහට perform කරනවා නම් ඇම්ප්ලිටියුඩ් එක
මෙතනට අපිට කියන්න පුළුවන් ඔමේගා කියලා. අපේ දන්න ඉක්වේෂන් එකනේ. මේක මෙතන perform කරලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ දෙකේම සෙන්ටර් එක C කියලා නේ. කලින් SHM1 එකේ සෙන්ටර් එකයි ඒක නිසා කියන්න පුළුවන් SHM1 එකේ සෙන්ටර් එක. SHM1 එක කියලා කියන්නේ මෙතන පල්ලෙහාට යන SHM එක. පල්ලෙහාට යන SHM1 එකේ සෙන්ටර් එකයි SHM2 කියලා කියන්නේ මේ වැදිලා උඩට යන නිසා. වැදිලා උඩට යන එකේ SHM2 එකේ සෙන්ටර් එක දෙකම සමානයි. දෙකම තියෙන්නේ C වල. දෙකම තියෙන්නේ C වල. හරිද බලන්න. දෙකම තියෙන්නේ C වල. දෙකම තියෙන්නේ C වල. ඇයි? මේකත් අර ආකාරයමනේ. අපි දන්න ආකාරයමනේ. දන්න ආකාරය මේක ඇම්ප්ලිටියුඩ් එක කැපිටල් X ට දාන්න ඕනේ සෙන්ටර් එකකින් ඉඳන් තියෙන දුර. તો එහෙනම් X මෙෂර් කරලා තියෙන සෙන්ටර් එක C වල ඉඳන්මයි. එහෙනම් දෙකේම සෙන්ටර් එක සමානයි. දෙකේම සෙන්ටර් එක C ම තමයි. දෙකේම සෙන්ටර් එක C ම තමයි. හරිද බලන්න. හරිද බලන්න. සෙන්ටර් එක කතන්දරේ පැහැදිලි කරලා කිව්වා. දැන් මට ඕනේ මේ B එක හොයාගන්න විදිය. මේ B එක හොයාගන්න විදිය. B එක හොයාගන්න විදිය කියන්නේ B එක හොයාගන්න විදිය. B එක හොයාගන්න වෙන්නේ මෙයාගෙන්නේ. මේක B එක හොයාගන්න පුළුවන් නේද? දන්න x dot අගයකුයි දන්න x අගයකුයි මෙතන දැම්මනම්. දන්න x dot අගයකුයි දන්න x අගයකුයි මෙතන දාන්න ඕනේ. x dot අගයක් දන්නවද? ඊට අනුරූප corresponding x අගයක් දන්නවා. මොකද්ද x dot value එක? හැබැයි SHM2 වෙන්න ඕනේ. SHM2 එකේ. SHM2 කියලා කියන්නේ වැදිලා උඩට යන motion එකේ. වැදිලා උඩට යන motion එකේ වැදිලා උඩට යන චලිතයේ SHM2 කියන්නේ ඒක සරල අනුවර්තී චලිතේ. ඔයා දන්නවද? ප්‍රවේගයකුයි දුරයි. දන්න ප්‍රවේගයක් තියනවද? මේ වෙනකොට. මේ වෙනකොට දන්න ප්‍රවේගයක් තියෙනවා. මේ වෙනකොට දන්න ප්‍රවේගයක් තියෙනවා v2 කියන එක. v2 කියන එක SHM දෙකේ අගයක්. වැදිලා උඩට යන චලිතයේ අගයක් නේ. වැදිලා උඩට යන motion එකේ අගයක් තමයි velocity එකක් තමයි v2 කියන්නේ. ඒතර v2 value එක මෙයාට substitute කරන්න පුළුවන්. ඒක obvious. ඒක පැහැදිලි වෙන්න ඕන. v2 value එක දාන්න පුළුවන්. ඊට අනුරූප x වල අගය කීයද? මේ SH උඩට යන SHM එකේ v2 වලට අදාළ x වල capital X වල අගය. simple x නෙමෙයි capital X වල අගය කීයද? capital X වල අගය කීයද? පැහැදිලි කරලා තියෙනවා මේ වෙනකොට ඔක්කොම. කොතනින්ද capital X measure කරන්න කියන එක පැහැදිලි කරලා පෙන්නනවා. කීයද capital X වල අගය? එක්කෙනෙක් උත්තර දුන්නා හරි දෙන්නෙක් දුන්නා හරි නෑනේ කැපිටල් මෙතනදී කැපිටල් X වල අගය මෙතනදී කැපිටල් X වල අගය මේක කැපිටල් X කොතනින්ද මෙෂර් කරනවා කියලා කිව්වේ මෙතන ඉඳන් දරුවෝ මෙතන ඉඳන් මෙෂර් කරනවා කියලා කිව්වේ මෙතන කැපිටල් මෙතන තියෙනකොට කැපිටල් X මෙෂර් කරනවා කියලා කිව්වේ මෙතන ඉඳන් තියෙන අගය අහන්නේ මෙතන ඉඳන් මෙෂර් කරන්නේ සිම්පල් ඒ හරියට තේරුම් ගන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕගොල්ලෝ දන්නවා කියලා හිතන් හිටියට තනියෙන් ලිව්වොත් බෑ ඒ නිසා අපිට අනිත් කාරණාව තමයි ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම පේපර් ක්ලාස් එකක් කරගන්න පුළුවන් මට්ටම තියෙයි කොහොම වේද කියන එක අපිට දන්නේ ඒක නිසා ඉන්ටිග්‍රේෂන් එහෙම කවර් කරගන්න වීඩියෝස් ටික බලලා ප්‍රෑට හරි නයිට් ඩේටා වලින් හරි බලලා ඒ ටික ඉවර කරලා තියාගන්න ආයි තියරි වශයෙන් කරගන්න තියාගන්න එපා හරිද පේපර් කරලා බලමු පේපර් කළාම ඔයගලන්ගේ මට්ටම එහෙම තේරෙයි තනියෙන් පේපර් එක ලිව්වහම ඒ නිසා තනියෙන් මහන්සිලා කරන්න කවදා කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත විභාගෙ තියෙයි මේ අවුරුද්ද ඇතුළත විභාගෙ තියෙයි 2020 තිබ්බා වගේ හරිද කැපිටල් X වල අගය ඒ ඇයි මෙතන ඉඳන් මෙෂර් කරන්නේ මේ අගේ ඒ අගයන් දෙක මෙතන දෙම්මහම v2 වර්ගය අපි v2 වර්ගය හොයාගත්තා මෙතන දාන්න තියෙන v2 කියලා කියන්නේ ga වර්ගමූල ga ඒතර මේක ga වෙනවා g බෙදීම a b වර්ගය x වර්ගය කියලා කියන්නේ a වර්ගය
g cancel වෙනවා. මෙයා a වර්ගය වෙනවා. මේ ඍණේ මේ පැත්තට ගත්තාම 2යි a වර්ගය වෙනවා. b වර්ගය. පැහැදිලිද? එතකොට b කියලා කියන්නේ වර්ගමූල 2යි a. වර්ගමූල 2යි a කියලා කියන්නේ ඊට වඩා වැඩි ඈ. ඊට වඩා වැඩි අගයක්. ඊට වඩා වැඩි අගයක්. ඊට වඩා වැඩි අගයක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. විස්තාරය කියන්නේ සෙන්ටර් එකේ ඉඳන් මනින්න වෙලොසිටි එක 0 වෙන තැනට සෙන්ටර් එකේ ඉඳන් තියෙන දුර. වර්ගමූල ඊට වඩා වැඩි අගයක්. හරිද බලන්න b වලගේ b වලගේත් හොයාගත්තා. ඊට පස්සේ කියනවා show that the total time during which the particle perform downward and upward simple harmonic motion described above is 5/6 root a over g. ඉහළ සහ පහළ සරලානුවර්තී චරිතවල කාලවල එකතුව. සරලානුවර්තී චරිතවල කාලවල එකතුව නේද අහන්නේ. හරියට බලන්නයි. show that the total time during which the particle performs downward and upward simple harmonic. සරලානුවර්තී වල කාලවල එකතුව විතරයි. එහෙනම් මෙතන එක අදාළ ඕනෙම නැහැ. මෙතන එක ඕනෙමුන්නේ. අපි ඒක හොයාගත්තා. ඒක හොයාගත්තදී තේරුණා සමහර වෙලාවදී මේ අර සිම්පල් හාමොනික් මෝෂන් එකට එන්ටර් වෙන වෙලොසිටි එක ඕන වෙනවා. මෙතන වෙලොසිටි එක එතනදී ඕනේ උන්නේ අපි එතනදී කළේ කන්සර්වේෂන් ඔෆ් එනර්ජි. මේක අර ඔයගලන්ට ඕන විවරණයක් වගේ ලියා ගන්න ඕන ෆිසික්ස් වල ලියන විවරණ වගේ. එහෙම ඕන ඔයගලන්ට අර අපි ඒ විවරණයක් කියලා කියන්නේ පල්ලෙහා අපි දැනන් ඉන්න අපි හදපු පාස් වේවර්ස් හදපු ගණන් එක්ක මේකේ තියෙන වෙනස. ඒකෙදි හදපු ගණන් වලදී මෙතනින් නම් වැටෙනකොට මෙතන වෙලොසිටි ගහනවා. මෙතන වෙලොසිටි ගහනවා හොයා ගන්න වෙනවා. ඒ වෙලොසිටි එක හොයාගෙන තමයි අපිට ඇම්ප්ලිටියුඩ් එක හරි ඒ SHM එකට එන්ටර් වෙන. ඒ SHM එකට එන්ටර් වෙන වෙලොසිටි එක ඇතුළත් වෙන ප්‍රවේගයෙන් අපි වැඩ කීපයක් ගන්නවා. x.a වෙලොසිටි එක ඒ ප්‍රවේගය. අත්දැකීමේ මතකයි. හැබැයි මෙතනදී ඒ අවස්ථාව අපිට ඕනේ උන්නේ. ඇයි? මෙතනයි අපි හොයාගත්තේ conservation of energy දාලා අර ෆෝම් එකට හදාගත්තා. අර ආකාරයට හදාගත්තා. ඒ ආකාරයට හදාගෙන ඒකෙදි ඇම්ප්ලිටියුඩ් එක හොයලා දුන්නා. විස්තරය හොයලා දුන්නා. ඒකේ හිමයි කළේ. හරිද? නැත්තම් මේ එන්ටර්නල් වෙලොසිටි එක වැදගත්. මේකෙදි SHM එකට එන්ටර්නල් වෙලොසිටි එක තමා දාලා SHM එකට එන්ටර්නල් වෙලොසිටි එක දාලා තමා B හොයාගත්තා. ඔන්න ඕක කලින් අවුරුදු කරපු විදිහ තමයි ඒක හොයාගත්තේ. SHM එක දැන් දෙවෙනි සරලානුවර්තී චලිතය ආරම්භ වන තැන. දෙවෙනි සරලානුවර්තී චලිතය ආරම්භ වන අවස්ථාව වෙලොසිටි එක දාලා B එක හොයාගත්තා. ඒක ක්ලියර් වෙන්න ඕනි විවරණයක් වගේ සහ අපි කරලා තියෙන ඒවත් එක බලුවම පොඩි වෙනසක් මොනවාද? conservation of energy දාලා අර ටයිප් එකට අර ඒකක් හොයලා තියෙනවා. හරි. අපිට දැන් කාලය අහන්නේ SHM එක perform කරන ඒවා විතරයි. පල්ලෙහා SHM පල්ලෙහාට සරලානුවර්තී යන්නේ මෙතන ඉඳන් මෙතනට කාලය. පල්ලෙහාට මෙතන ඉඳන් මෙතනට කාලය. උඩහාට මෙතන ඉඳන් මෙතනට කාලය. ඒ කාල දෙක එකතු වුණි. මෙතන ඉඳන් මෙතනට යන කාලය t1 කියලා ගමු. මෙතන ඉඳන් මෙතනට යන කාලය t2 කියලා ගමු. මේකෙදි කාලය හොයන ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි දන්නවා. describe වෙන circular motion එක. ඒ කියන්නේ අනුරූප වෘත්ත චලිතය නැත්තම් අපේ සූත්‍රය පාවිච්චි කරන්න බෑ. ඇයි? සූත්‍රය ගැන මුකුත්ම කියලා නැහැ. ඇම්ප්ලිටියුඩ් ඔක්කොම හොයාගෙන තියෙන නිසා සෙන්ටර් එක ඔක්කොම හොයාගෙන තියෙන නිසා අනුරූප වෘත්ත චලිතය පාවිච්චි කරලා තමයි කාලය හොයන්නේ. හරි. අනුරූප වෘත්ත චලිතය පාවිච්චි කරලා කාලය හොයන්නේ. එහෙනම් ඔමේගා දන්නවා. ඔමේගා හොයාගන්න ක්‍රමය තමයි මේ වෙනකොට අපි කොයි තැනකවත් ඔමේගා අහලා තිබෙත් නැහැ. ඔමේගා ලිව්වෙත් නැහැ. හරි. ඒක ඔමේගා ලියන්න වෙනවා අපිට කාරණා ටැන් කීපයකින් ලියන්න පුළුවන්. ඔමේගා ලියන්න මේක කියලා නැහැ. මෙතන ඔමේගා දාලා නැහැ ඒගොල්ලෝ. මෙතන ඔමේගා දාලා නැහැ. හරිද? අපි මෙහෙම කරමු. ඔමේගා දාලා නැති නිසා කොහොමද කරන්නේ? ඔමේගා නිකන් ලියන්න පුළුවන්. මම ලියන්න හොඳ ක්‍රමයක් බලන්න. ඔමේගා කියන එක g බෙදීම මේකේ වර්ගමූලය. ඒක හරි. කොහොමද ලියන්නේ?
මෙහෙම දෙයන්න දැන් පල්ලෙහායකටත් ඔමේගා ඕනේ උඩේකටත් ඔමේගා ඕනේ උඩේකට ඔමේගා නම් අර x ඩබල් ඩොට් එකෙන් ලියා ගන්නත් තිබ්බා මම මෙහෙම කරන්න මේකේ අපි මේකේ ඔමේගා අහලා තිබ්බේ නැහැ නේද කොහොමද නේ මේකේ පළවෙනි එකේ SHM එක තියෙනවනේ හරි මම පොඩ්ඩක් ඔමේගා ලියන්න පුළුවන් කෙලින්ම අපිට ඔමේගා මොකක්ද කියලා මම සමීකරණ ටිකත් එක්ක ඔමේගා ලියලා දාන්නම් simple x double dot simple x double dot minus g over a නේද g over a x minus 2a නේ තිබ්බේ මේක තිබ්බා මේකෙදි මම මේ වැඩේත් කරලා දාන්න ඔමේගා අහපු තැනක් හොයාගන්න තැනක් නැහැ හැබැයි මට මේ ඔක්කොම ටික ලියලා දානවා ඒක නිසා ගැටලුව තියෙන නිසා ඔමේගා කොහොමත් ඒගොල්ලෝ මෙන්ෂන් කරලත් නැති නිසා උතනින්ද මේගොල්ලෝ ප්‍රශ්න කරන්න කියන එක ඔමේගා කොහොමද හොයලා තියෙන්නේ කියන එක කොහෙන් ආයිද කියන දන්න නිසා ඉක්මන ලියලා දානවා. අපි දන්න දේවල් ටික ඔක්කොම එකට ලියලා දානවා. මේ capital X equal simple x 2a කියලා ගත්තනේ. පළවෙනි එක SHM 1 එක පළවෙනි සරලානුවර්තී චලිතේ පළවෙනි සරලානුවර්තී චලිතේ capital X සමාන simple x ඍණ 2a කියලා ගත්තනේ. එයාව differentiate කරමු. differentiate करना 2 times differentiate by t දෙවරක් t විශේෂයෙන් අවකලනය හරි අවකලනය ඔක් ගන්න ඒතර ඔක් ගත්තාම capital X double dot t equal minus g over a capital X මේක අර කිව්ව දේ කළා දාමු ඔමේගා හොයාගන්න බෑනේ මේක therefore this මෙයා x double dot සමානයි omega square x time නිසා omega square equal g over a හරිද g over a එතකොට මම මෙතන එහෙමම ලියනවා x double dot equal omega square a square minus x square ඒගොල්ලෝ දීලා තියෙන එක ඒ නිසා omega අපිට ආපු එක මොකද්ද අපිට ආපු එක x double dot equal g over a minus x square omega square equal g over a SHM 1 මේ SHM 1 එක හරි ඔය ටික ලියදාම කොහෙන් අහයි දන්නේ කොහෙන් ලකුණු දීලා තියෙනවද දන්නේ නැහැ මෙතනට ලකුණු දීලා තියෙනවද මෙතනට ලකුණු දීලා තියෙනවද දන්නේ නැහැ නිකන් ලියන්න තියෙන්නේ ඊළඟ දැම්ම නිකන් ලියලා දාන්න ඒක අපිට ඔමේගා ගැන ලොකු අවබෝධයක් ගාන කිව්වට පස්සේ කොයින්ද ගාන හොයාගන්න කියලා නෑ මෙතන අර SHM perform කරනවා කිව්වෙත් නිසා මම මේ වැඩ ටික කලින් කරේ නෑ දැන් කරලා අමාරු නෑනේ කරලා මෙතනට ගත්තා ඒක අපි මට කරලා දෙන්නේ පළවෙනි එක SHM පළවෙනි එකේ ලකුණු හම්බෙන්නේ නැහැ කියලා හිතලා තමයි මේ ඔමේගා වර්ගය කියන එක හොයාගත්ත විදිය ලියලා පෙන්නුවේ එහෙම නැත්තම් මේකේ ඒගොල්ලෝ කිව්වා මේ ටයිප් කියලා අපි දන්න සමීකරණය මේක දන්න ඉක්වේෂන් එක මේ දීලා තියෙන ටයිප් එක මේ දෙක කම්පෙයාර් කරාම ඔමේගා ඉක්වල් මේක කියලා ගන්න පුළුවන්. ඔය ආකාර දෙකටම කළා. හරිද? එහෙමනම් SHM 2 එකට ඔව් SHM 2 එකට කරන්න වෙන්නේ SHM 2 එකට මේකක් පෙන්නලා නැහැනේ SHM 2 එකට. SHM 2 එකට ලියන්න පුළුවන් x double dot equal g over a b square minus x square ඒකට මෙයා ඔමේගා වර්ගය කියලා කියන්නේ g over a ම තමයි. මෙයා ඔමේගා 1 මෙයා ඔමේගා 2 කියලා ඕනනම් දාගමු. ඔමේගා 1 ඔමේගා 2. සරල අනුවර්තී පළවෙනි එකටයි සරල අනුවර්තී දෙවෙනි එකටයි ඔමේගා හොයලා දෙන්න තියෙන්නේ. ඕගොල්ලෝ දන්න ඉක්වේෂන් එකේ ඔමේගා දන්නවා g බෙදීමේ තමයි එන්නේ කියලා. ඒක මොකක්කට හරි ලියලා තියන්න එපා. මොකට හරි ලියලා පෙන්නන්න ඕන නිසා ඔමේගා අහන්නත් නෑ ඒගොල්ලෝ. ඒකට අපි ඔමේගා හොයාගත්ත විදිය ලියලා පෙන්නන්න ඕනේ. ඒ නිසා ওই කාරණා දෙකම ලියලා පෙන්නවා. පැහැදිලිව කොතනින්ද අහලා තියෙන්නේ කියන එක අපිට හොයාගන්න බැරි නිසා. පැහැදිලිද? ඔමේගා 1 ඔමේගා 2 ඔමේගා 1 කියලා කියන්නේ SHM 1 එකට අදාළ එක. ඔමේගා 2 කියලා කියන්නේ SHM 2 එකට අදාළ එක. හැබැයි මේකදී නා දෙකම එකම තමයි. පැහැදිලිද? ඕක කොහොම හරි ලියලා තියන්නේ. කොහොම හරි ලියලා තියන්න
ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගයිඩ් කරනවා ඔය හොයන්න ඕන විදිය. හොයන්න ඕන විදිය ගයිඩ් කරනවා. අපි දන්න දේවල් වලින් නැතුව ඒගොල්ලෝ එතනදී ඔප්පු කරන්න ඕනි වෙන තමයි ගයිඩ් කරලා අපි ලියන්න වෙන්නේ. එහෙම නැති වුණොත් අපේ කැරක්ටරිස්ටික් ඉක්වේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. වෙලොසිටි ඉක්වේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මොනවාද? කාලයේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඒගොල්ලෝ ගයිඩ් කරලා තියෙන විදිය බලලා එහෙම බැරි වුණොත් තමයි අර අපි දන්න ඉක්වේෂන් පාවිච්චි කරන්න වෙන්නේ. ඔතනට නිකන් හරිද බලන්න. ඔතනට නිකන් හරිද? ඔමේගා 1 ඔමේගා 2 හොයාගත්ත විදියක් ඒ කියන්නේ අපි දන්නවා ලියන විදිය. හරි නේද? එකම දේ තමයි කරලා තියෙන්නේ. හරි දැන් මම හොයනවා දැන් SHM1 එකේ ටයිම් එක SHM1 එකේ ටයිම් එක SHM1 ටයිම් total time මුළු කාලය T1 plus T2 නැත්නම් SHM1 T1 SHM2 T2 සරල අනුවර්තී එක සාච කියලා කියන්න පුළුවන් SHM කියනවා නම් ලේසි සාච සරල අනුවර්තී චලිත සාච simple harmonic motion හරි T1 එතන T1 එකේ ටයිම් එක කොහොමද හොයාගන්නේ අපිට ෆෝමියුලා එකෙන් හොයාගන්න වෙන්නේ ඒක හොයාගන්න වෙන්නේ සෙන්ටර් එකට යන්න සෙන්ටර් එක C එකට ගියා දැන් මොකක්ද රේඩියස් එක SHM1 එකට රේඩියස් එක කියන්නේ ටක් ගාලා කියන්නේ මම හොයාගත්තේ නැද්ද මතකයි මට මතකයි SHM1 එකට රේඩියස් එක කියන්නේ SHM1 එකට ආරය කොච්චරක් වෙච්ච වෘතයක්ද ගහන්න ඕනේ ආරය කීයක් වුණ වෘතයක්ද ගහන්න ඕනේ ටක් ගාලා කියන්නේ ආරය කීයක් වුණ වෘතයක්ද ගහන්න ඕනේ රේඩියස් එක කීයද SHM1 එක දෙන්නේ කිව්වා නෑ SHM ආරය කීයද කියලා හොයාගන්න ඇම්ප්ලිටියුඩ් එකේ ඇම්ප්ලිටියුඩ් එක කීයද SHM1 එකේ සරල පළවෙනි සරල අනුවර්තී චලිතයේ විස්තරය කීයද ඒක තමයි වෘත්තය ආරය වෙන්නේ SHM1 එකේ ඇම්ප්ලිටියුඩ් එක කීයද ඒක හොයාගත්තා හරි 2a සෙන්ට් එක C පැහැදිලිද සෙන්ට් එක C එහෙනම් ගහන්න මේක දෙපැත්තම මම මේ එකක් මේ පැත්තේ ගහන්න එකක් මේ පැත්තේ ගහන්න මෙතන මෙහෙට යන 2a හොඳේ ඒතර මෙයා a මෙයාත් a ඊට වඩා උඩින් යන්න ඕනේ මෙහෙන් යන්න ඕනේ මේක තමයි 2a වෙන්නේ මෙයා යන්න ඕනේ පල්ලෙහෙන් ඕන්න මෙහා තමයි මෙහෙ තමයි ඇම්ප්ලිටියුඩ් එක සර්කල් එක මෙහෙම පල්ලෙහෙන් යන පොඩ්ඩක් මං කිව්වා මොනවා ගන්නද ස්කේල් එක චුට්ටක් පාවිච්චි කරන්න මෙයා සෙන්ට් එක නම් මෙයා තමයි a මෙයා 2a එන සෙන්ට් එක ගන්න ඕනේ රේඩියස් එක 2a නේ මෙන්න මේ වගේ සර්කල් එකක් යන්නේ කොතනින්ද කොතනද යන්න ඕනේ SHM එක යන්නේ මෙතන ඉඳන් SHM එකේ මෙතන ඉඳන් මෙතනට මෙතන කියන්නේ මොකද්ද මෙතන කියන්නේ සර්කියුලර් මෝෂන් එක උතනද මේව ට්‍රාන්ස්ෆර් කරන්නේ මේක සර්කියුලර් මෝෂන් එක මෙතන සර්කියුලර් මෝෂන් එක මෙතන මෙතන කියන්නේ මෙතන කියන්නේ සර්කියුලර් මෝෂන් එක මෙතන මේටි සර්කියුලර් මෝෂන් එක මෙතන සර්කියුලර් මෝෂන් එක මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චර කෝණයක් කැරකුණාද කැරකුණ කෝණය කොහොමද ඔය මෙයා යා කරන්නේ සෙන්ට් එකට මෙයාත් යා කරන්නේ සෙන්ට් එකට මේක තමයි කැරකුණ කෝණය මෙයා අපි ගමු තීටා කියලා මෙයා තීටා කියලා ගමු තීටා කොහොමද වෙන්නේ ඊට නම් හොයාගන්න අමාරුයි හැබැයි 180 මේ කෝණය අඩු කරා නම් හරි 180 මේ කෝණය අඩු කරන්න ඕනේ මේ කෝණය කීයද මේ කෝණය කීයද අපි යාට දාමු ඒ කෝණය කීයද අපි යාට දාමු තීටා 1යි කියලා මෙයාට දාමු තීටා 2යි කියලා තීටා 1 කීයද මේ කෝණය කීයද කියන්නේ තීටා 1 කීයද කියන්නේ තීටා 1 කීයද තීටා 1 තීටා 1 කීයද
මේ තීටා එක උඩ එක තමයි තීටා එක. තීටා එක කීයද? තීටා එක හොයන්න පුළුවන් රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එකක් බලන්න. ඕනම කෝණයක් හොයන්න නම් අපි මුලින්ම බලන්න ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවද? ඒවා දැන් පුරුදු වෙලා තියෙන්න ඕන. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවද? ඒ කෝණයයි. එහෙම නැත්නම් වෙනම වටෙන් ගිහින් තමයි හොයන්නේ. ඔව් මේක නම් තීටා එක අයිති ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ. එහෙනම් ඒක ලියන්න මේ දිග දන්නවනේ. මේ දිග කියන්නේ මොකද්ද? කාරණය. ඒක දන්නවා. හයිපොටනස් එක. මේ කියන්නේ බද්ධ පාද. ඒකත් දන්නවා. මේක ලියන්න පුළුවන් sin තීටා එකේ. sin තීටා එක කියලා කියන්නේ කීයද? sin තීටා එක කොහොමද කියන්නේ? මේක දන්නේ නැහැ. sin තීටා එකෙන් නම් සම්මුඛ පාද දන්නේ. සම්මුඛ පාද දන්නේ බද්ධ පාදයේ කර්ණයද. එහෙනම් cos තීටා එක. cos කියලා කියන්නේ බද්ධ පාදය adjacent side එක side එක A මේවා පුරුදු වෙලා තියෙනවනේ මේනකොට මෙයා A amplitude එක විස්තාරය අරය නේද? විස්තාරය අරය දෙකම කිව්වත් එකයි. එයා දෙකයි. කැපිලා ගියාම තීටායේ සමානයි. තීටා සමානයි කීයද? සුළු කෝණයන්නේ මාක් වෙලා තියෙන්නේ. එළිම බය නැතුව ලියන්න 60යි. 60යි කියලා ලියන්න එපා. රේඩියන් වලින් ලියන්න. රේඩියන් වලින් නම් 5 බෙදීම. ඒක හරි. කැරකුණ කෝණය හරි. කැරකුණ කෝණය හරි නම් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ටයිම් එක ලියන්න පුළුවන්. මම මේ පැත්ත ඉරේස් කරනවා දැන්. ඕගොල්ලන් ටයිම් එක ලියන්න පුළුවන්. ටයිම් එක ලියන්න පුළුවන්. theta equal omega t කියලා ලියලා theta කියන්නේ කීයද? theta 1 5 බෙදීම 3යි. omega කියන්නේ කීයද? omega මැක්කුවා. omega කියන්නේ කීයද? omega කියන්නේ කීයද? omega කියන්නේ g බෙදීම එනේ square root. g බෙදීම square root t එක. t එක හොයාගන්න පුළුවන්. 503 AOG t එක ඕක එනවා. මේ corresponding circular motion එක පාවිච්චි කරලා අනුරූප වෘත්ත චලිතය පාවිච්චි කරලා කාලය හොයන ක්‍රමය. ඒක පුරුදු වෙලා යන්න ඕන. ෆෝමියුලා එකට අමතරව අපිට ඕකත් පුරුදු වෙලා යන්න ඕන. සෙන්ටර් එක හොයාගත්තා, ඇම්ප්ලිටියුඩ් එක හොයාගත්තා, සර්කල් එක ගන්නවා. සර්කල් එකේ කැරකුණ කෝණය බැලුවා. θ equal omega t දාලා කාලය හොයාගත්තා. ඕක. ඊළඟට T2 හොයාගන්න ඕනේ. T2 හොයාගන්න ඕනේ කියන්නේ උඩට යන SHM එකේ එයාගේ සෙන්ටර් එක දන්නවනේ. දෙවෙනි එකේ සෙන්ටර් එක මේකනේ. සෙන්ටර් එක මේක. මට කියන්න දෙවෙනි එකේ රේඩියස් එක කීයද කියලා. සර්කල් එකක් ගහන්න ඕන රේඩියස් එක කීයද? වෘත්තය අඳින්න ඕනේ. අරේ කීයද දෙවෙනි සරල අනුවර්තී චලිතය. උඩට යන එකේ දෙවෙනි සරල අනුවර්තී චලිතය යන එක. එයාගේ රේඩියස් එක කීයද? කීයද? දෙන්නෙක් උත්තරේ දුන්නා. ඒ දෙන්නමයි දිගටම උත්තරේ දෙන්නේ. අනිත් අය තුන් දෙනෙක් දෙනවා. තුන් දෙනෙක් දෙනවා. අනිත් අය දෙන්නේ නැහැ. ඔව් තුන් දෙනාම හරියට දීලා දෙන උත්තරේ හොඳයි. රේඩියස් එක √2a. √2a කියලා කියන්නේ ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි කියලා කියන්නේ මෙයාට වඩා වැඩි. මෙයාට වඩා වැඩි. කියන්නේ එළියෙන් යන්නේ සර්කල් එක මෙයාට වඩා අඩුයි. සර්කල් එක මෙතනින් උඩින් යන්නේ ඔන්න ඔහොම. මම මෙහෙම සර්කල් එක ගහන ඔයගලන්ට පේනව නේද? ක්ලියර් නේද? ක්ලියර් නේද? ක්ලියර් වෙන්න දෙයක් නැහැ නේ. ඔක තේරෙන්නේ නැද්ද? කොතනද? මෙතන ඉඳන් මෙතනට SHM එක. මෙතන කියන්නේ කොතනද? මෙතන කියන්නේ circular motion එක මෙතන. circular motion එක මෙතන. circular motion එක මෙතන. එහෙනම් මෙතන ඉඳන් මෙතනට යන්නේ circular motion එක කොතනද? මෙතන. කැරකුණ කෝණය හොයනවා නම් සෙන්ටර් එකට යා කරා. මෙහෙම යා කරා. කැරකුණ කෝණය ඕගොල්ලෝ මට කිව්වේ නෑනේ. කිව්වේ නෑ තාම උඩ එන්නේ. බලන්න මේ කෝණය හොයුව වැරදිනේ. තාම උඩ කිව්වේ නෑ. θ 1 විතරයි හෙව්වේ හොඳේ. θ 1 විතරයි හෙව්වේ 503. තුට්ටක් දෙන්නේ එහෙම වෙනවනේ. θ 1 විතරයි හෙව්වේ 503. θ 2 හොයන්න එපා. θ 2 හොයන්න ඕනේ. θ 2 කියන්නේ කීයද?
තීට 2 කියන්නේ එහෙම අවුලකුත් නැහැ නේ අපරාධ රේස් කරේ. තීට 2 කියලා කියන්නේ කීයද? තීට 2 කියලා කියන්නේ තීට 2 කියලා කියන්නේ මෙයා A මෙයා 2A. මෙයානේ රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එක. මෙයානේ රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එක නේ. මෙයානේ රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එක. තීට 2 කියන්නේ මෙයා A මෙයා 2A. තීට 2 කියලා කියන්නේ 5/3. ඒ කියන්නේ 60යි. මෙයාත් 5/3. එහෙනම් මෙයා ඔටෝමැටිකලි 5/3 වෙනවා. ඇයි එකතු 180ක් වෙන්න ඕනේ 180 සරල රේඛාව මත පිළි බද්ධ වුණා. හරි. ස්ට්‍රේට් ලයින් එකේ මෙයා 60යි මෙයා 60යි 120 මෙයා 60 වෙන්න ඕනේ 180. එහෙනම් ආයි මම ටයිම් එක ලියන්නම් ඒකේ θ equal omega t θ කියලා කියන්නේ 5/3 කරගුණ කෝණය. ඒ කියන්නේ මේ කෝණය නෙමෙයි මේ කෝණය. omega කියලා කියන්නේ root ga time එක t1 කියන එක ආයෙ ලියනවා 5/3 aog. හරි දැන් අන්තිම ටිකේ තියෙන සුට්ටයි ලියන්න තියෙන තව. එහෙම තමයි. දැන් මේක කියන්න බෑ. කෝණ දෙකම එක වගේ. අපරාධ අකුරු දෙකක් දාන්නේ නැහැ මේක. මේක දානවා මම මේක ඇල්ෆා මෙයා ඇල්ෆා මෙයා ඇල්ෆා 1 නම් මේ දුරයි සමානයිනේ. මේ දුරයි සමාන නිසා මෙයාත් ඇල්ෆා 1ම තමයි. ඇල්ෆා 1ම තමයි. මොකක්ද ඇල්ෆා 1 කියන්නේ? ඇල්ෆා 1 කියන්නේ කීයද? ඇල්ෆා 1 කියලා කියන්නේ මේ දුර දන්නවා ඒක ලියන්න පුළුවන් cos නේද? cos alpha 1 කියලා කියන්නේ බද්ධ පාදයේ මේ adjacent side එක මේ right angle triangle එකේ මේ adjacent side එක adjacent side එක ඒක hypotenuse එක √2a ඒක cancel වෙලා alpha 1 කියලා කියන්නේ 5/4 45 මෙයා 45 මෙයා 45 alpha කියන්නේ 5/2 90 time එක හොයන්න තියෙන t2 එකේ. එතකොට omega t ට සමානයි omega t දැම්මොත් SHM2 එකට සරලානුවර්ති චලිතය දෙකට θ කියලා කියන්නේ කැරකුණු කෝණය 90යි. alpha කියලා කියන්නේ omega කියලා කියන්නේ අලින් ඔමේගාමයි. t2 කියලා කියන්නේ 5/2 aog. එතකොට total time එක t කියන එක t1 plus t2 plus t2 t1 කියලා කියන්නේ කීයද? t1 කියලා කියන්නේ 5/3 aog 5/2 aog එක common 5 එකකුත් common නේ 5 එකකුත් common 6 එක ගත්තාම 5 common denominator එක 6 නේ මෙයා 3 වලින් වැඩ කරන්න මෙයා 2 වලින් වැඩ කරන්න. එතකොට අදාළ උත්තරය එනවා 5/6 හරිද බලන්න ඒක හරිද බලන්න ක්ලියර් වෙන්න ඕනේ මතක තියාගන්න ඕගලන්ට ටයිම් එක හොයාගන්න ෆෝමියුලා එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම මේ corresponding circular motion එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ හරි මේ ගාන පැය දෙකක් අරගෙන කියන අද ක්ලාස් එක සම්පූර්ණ අරගෙන කළා පැහැදිලි කිරීම කළා පොයින්ට් අවුට් වෙන්න ඕනේ හැම එකක්ම ටයිම් එකේදී කිසිම අවුලක් වෙන්න බෑ සෙන්ටර් එක හොයාගත්තා සර්කල් එක ගඳගත්තා සර්කල් එක අඳිනකොට ඕගොල්ලෝ මොනවද බලන්න ඕනේ මේ ස්කේල් එක පොඩ්ඩක් අයිඩියා එක බලන්න ඊට පස්සේ මේ θ කොහොමද හොයාගන්නේ යා ඉන්ක්ලූඩ් රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් තියෙනවා මේ මෙයා රිජ් කෝණ මෙයා තමයි කරගුණ කෝණය මෙයාව කෙලින්ම හොයන්න බෑ මේ වටේ දෙක හොයාගන්න පුළුවන්
ඇයි මෙයා ඉති ඍජුකෝණ ත්‍රිකෝණයක් හොයාගන්න බෑ. මෙයා ඉති ඍජුකෝණ ත්‍රිකෝණයක් තිබ්බා. ඒකෙන් කෝණේ හොයාගත්තා. ඒ කෝණය ඇසුරේ මෙයාව හොයාගත්තා. ඒක තමයි කලේ. එහෙම තමයි ගොඩක් ඒවා වෙන්නේ. එතන මේක වෙනම SHM එකයි. SHM1. මෙතන තියෙන ඇම්ප්ලිටියුඩ් එක වෙනස්නේ. සරල අනුවර්තී චලිතය දෙක. ඒකට සෙන්ටර් එක එකමයි. වෘත්තය ගහගත්තේ කොහමද? කැරකුණු කෝණය හොයාගත්තේ කොහමද? මේක පැහැදිලි කරලා මේ වීඩියෝ එක කිව්වා. මේ ක්ලාස් එකේ කළා. ඒ නිසා ටයිම් එක හොයන්න ෆෝමියුලා එකයි මේකයි හොඳට පාවිච්චි කළා. කන්සර්වේෂන් එනර්ජි + F = මේ දෙකම පාවිච්චි කළා මේකේ. අපි ආයි ඉරිදා කරන්නේ අද ක්ලාස් එක නවත්තනවා. ආයි ඉරිදා කරන්නේ